right. උත්තල දර්පණයකට වැටෙන සමාන්තර ආලෝක කදම්බයකට මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි අඳින්න යන්නේ. හරිද? මම ඒක ඔයගොල්ලන්ට ගෙදරදී අඳින්න කියලා කිව්වා ගිය සතියේ. දැන් මම අඳිනවා දර්පණය. මෙන්න උත්තල දර්පණය. මේ උත්තර ඕනම දර්පණයකට තියෙන හරි මැද ස්ථානයක්. හරි මේක මතක තියාගන්න. අපි දැන් ඔයගොල්ලන්ට මේ ටික ඉගෙනව නැති වුණාට දර්පණයක් ඇඳම දර්පණයට තියෙන හරි මැද ලක්ෂයක්. එතෙන්ට කියන්නේ ද්‍රවය කියලා. දර්පණයේ ද්‍රවය කියලා. ඒක අපිට ඕනේ නිකන් නම මතක තියාගන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්න දර්පණයකට තියෙනවා හරි මැද ස්ථානයක්. ඒක එහෙම එකක් තියෙනවා කියන එක විතරක් මතක තියාගන්න. ඊළඟ මම ඔයගොල්ලන්ට දර්පණ හදන්නේ ගෝල වලින්. ඒ දර්පණය යා කරාම මෙන්න මේ විදිහට අපිට ගෝලය පේනවා. ඒකට තියෙන හරිමැද කේන්ද්‍රයක්. ඕනම ගෝලයකට වෘත්තයකට ගෝලයකට මෙහෙම ඇඳනම අපි කියන්නේ ඒකේ හරිමැදට කියන්නේ කේන්ද්‍රය කියලානේ. ඒ දෙක එහෙම දෙකක් තියෙනවා කියන එක මතක තියාගන්න. හරිද? ඔයගොල්ලෝගේ පොතේ නැති වුණාට එහෙම දෙකක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඔන්න දැන් මම උත්තල දර්පණය අඳිනවා. මේ තියෙන උත්තල දර්පණය. මෙන්න මේ උත්තර දර්පණයේ මෙන්න මේ කේන්ද්‍රයයි හරි මැදයි යා කරලා මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙහෙම මෙන්න මේ රේඛාවට කියන්නේ පුතේ ප්‍රධාන අක්ෂය කියලා. එහෙම එකකුත් තියෙයි කියලා මතක තියාගන්න. හරිද? මේ නම වැඩක් නැහැ. මෙහෙම දර්පණයේ ඇන්දම දර්පණයේ හරි මැද තැනක් තියෙනවා. ඊට පස්සේ දර්පණේ රවුම් කරා මේ ගෝලයට කේන්ද්‍රයක් තියෙනවා. මේ දෙක යා කරලා මෙහෙම රේඛාවක් ඇඳම ඒකට ප්‍රධාන අක්ෂය කියලා කියනවා කියන එක මතක තියාගන්න. ඒ හරිද? මේ රේඛාවට කියන්නේ එතකොට මොකක්ද කරද? ප්‍රධාන අක්ෂය. දැන් ඕගොල්ලෝගේ පොතේ ඔක කියලා නැති වුණාට ඕගොල්ලන්ට පේනවනේ මෙන්න මේකනේ අඳින්න කිව්වේ. මෙන්න මේ රූපේනේ අඳින්න කිව්වේ. මේකේ මෙන්න මේ හරි මැදින් යන රේඛාව තමයි ප්‍රධාන අක්ෂය. හරිද? ඔය පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි රේඛාව. තුන්වෙනි රේඛාව තමයි ප්‍රධාන අක්ෂය. හරිද? එහෙම මතක තියාගන්න ප්‍රධාන අක්ෂය කියලා එකට කියන්නේ. දැන් මෙන්න මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව මෙන්න මෙහෙම ආලෝක කිරණ කීපයක් වැටෙනවා දර්පණයට. ප්‍රධාන අක්ෂයට සමාන්තරව. 1 2 3 4යි. ඔන්න ආලෝක කිරණ හතරක් වැටෙනවා. අපි ප්‍රධාන අක්ෂය දිගට ආලෝක කිරණයක් එනවා කියලා හිතමු. ඔන්නවම වැටෙනවා. හරිද? දැන් මොකද්ද උනේ? ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ කිහිපයක් පතිත වුණා. මේ ආලෝක කිරණ දර්පණේ වැදිලා පරාවර්තනය වෙනවා. දැන් මේ වැටෙන මෙන්න මේ ආලෝක කිරණය මේක වැදිලා මෙන්න මෙහෙම පරාවර්තනය වෙනවා. මේ ආලෝක කිරණය මේක වැදිලා මෙහෙට පරාවර්තනය වෙනවා. මේ ආලෝක කිරණය මෙහෙට පරාවර්තනය වෙනවා. හැබැයි පරාවර්තනය වෙන්නේ එක්තරා ක්‍රමයකට අනුව. හරිද? ඒක තමයි අපි දැනගන්න ඕන. කොහොමද පරාවර්තනය වෙන්නේ? අපිට ඕන විදිහට ආලෝක පරාවර්තනය අඳින්න බෑ. හරියටම මතක තියාගන්න මේ ආලෝක කිරණ පරාවර්තනය වෙන්නේ මෙන්න මේ හරියෙන් පටන් අරගෙන. මෙන්න මේ හරිය. හරියටම මෙන්න මෙතනයි අතරේ මැද. මෙතනින් පටන් අරගෙන මේ ආලෝක කිරණය විනාඩියක් දෙන්න උදේ. මම කියාගෙන ගියේ මේ ප්‍රධාන මේ උත්තර දර්පණයේ මෙන්න මේකට කියනවා ප්‍රධාන අක්ෂය කියලා. අපිට ඒක වැඩක් නැහැ. නම වැඩක් නැහැ. උත්තර දර්පණයට සමාන්තරව ආලෝක කදම්බයක් වැටුනම ඒක පරාවර්තනය වෙන්නේ දර්පණය පිටිපස්සේ. මේ තියෙන්නේ දර්පණය මෙන්න පිටිපස්ස. මේ තියෙන ඉස්සරහ. දර්පණය පිටිපස්සේ තියෙන ස්ථානයකින් ආරම්භ වෙලා වගේ. ස්ථානය කියන එකට අපි කියන්නේ ලක්ෂයක් කියලා. දැන් මෙන්න මෙතනින් පටන් අරගෙන ඒක හරියටම කියනවා නම් මේ දර්පණය මෙහෙම යා කරාම හැදෙන ගෝලයක්. ඒකේ කේන්ද්‍රය තමයි මේ. මේ තමයි දර්පණයේ හරි මැද.
මෙතන ඉඳලා මෙතෙන්ට දුර සෙන්ටිමීටර 10 නම් මෙන්න මෙතනට දුර තියෙන සෙන්ටිමීටර 5යි. හරිද? මේ දුරෙන් හරියටම භාගයක් වෙන තැන අපි ලකුණු කරගත්තොත් මෙන්න මෙතනින් පටන් අරන් ගමන් කරන්නක් වගේ තමයි මේ ආලෝකය පරාවර්තනය වෙන්නේ. මේ ටිකේ කඩයිරි යන්නේ අපි. මොකද මේ ආලෝකය නෙවෙයි. හරිද? හොඳට මතක තියාගන්න. මේ තියෙන්නේ ආලෝකය නෙවෙයි. ඒක නිසා කඩයිරි යන්න මෙහෙම ආලෝකය පරාවර්තනය වෙනවා. දැන් වෙන්නේ මොකද්ද? මේ ආලෝක කිරණය මෙහෙම වැටුණා මෙතන වැඩිලා මෙහෙට. එහෙනම් මේ ආලෝකය මොකද්ද? මෙහෙම ආවා මෙතනින් මෙහෙට යනවා. හැබැයි යන්නේ මෙන්න මෙතනින් පටන් අරන් වගේ. මේ කඩවිරත් එක්ක මේ රේඛාව හරි කෙලින් තියෙන්න ඕන නැත්නම් වැරදි. හරිද? මෙන්න මෙහෙම. මේ ආලෝක කිරණය මෙන්න මෙතනින් පටන් අරගෙන යන්නක් වගේ මෙන්න මෙහෙම ගමන් කරනවා. මේ ආලෝක කිරණය ඔය විදිහට ගමන් කරනවා. මේ ආලෝක කිරණය මෙතනින් පටන් අරන් යන්නක් වගේ ආපහු ඒ මාර්ගයේම යනවා. හරි. මේ හරි කෙලින් එන එක මෙහෙම ආයි ඒ කෙලින්ම ගියා. දැන් ඔයගොල්ලන්ට ඒක තේරුණාද? මම කියපු එක තේරුණාද? මොකද්ද උනේ කියලා? උත්තල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් වැටුනම ඒක විසිරිලා යනවා. මේ බලන්න. මේ විසිරෙනවද හැම පැත්තටම ගිහිල්ලා මේක උඩට ගිහිල්ලා තියෙන මේක තවත් උඩට ගිහිල්ලා තියෙන මේක යටට මේක මෙහෙට කෙලින් යන එක ආපහු ගෙහෙම විසිරිලා යනවා. ඒ විසිරිලා යන්නේ ඕන විදියට නෙවෙයි. විසිරිලා යන්නේ යම් ලක්ෂයකින් දර්පණය පිටිපස්සේ තියෙන යම් ලක්ෂයකින් ආරම්භ වී යන්නක් මේ. මට පුළුවන් නම් එක්කෙනෙක් ගැන මෙන්න මෙතෙන්ට කියන නම. මෙන්න මෙතෙන්ට කියන නම. අවතල දර්පණය මම කියලා දුන්නා මෙතෙන්ට කියන නම. නාභිය. ඕ මෙතෙන්ට කියන්නේ උත්තල දර්පණයේ මොකක්ද කියන්නේ? නාභිය. නාභිය. අකුර තමා. ඔව් මෙතෙන්ට භාවිත කරන අකුර තමා මොකක්ද? කැපිටල් F අකුර. අපි මේවා අඳිද්දි අසංකේත භාවිත කරනවා. නාභිය පෙන්නනක් භාවිත කරන මෙතට F අකුර දාන්නේ. මෙතන ඉඳලා මේ දර්පණයේ හරි මැදට තියෙන දුරට කියන්නේ නාභීය දුර කියලා. නාභියේ ඉඳලා දර්පණයට තියෙන දුරට කියන්නේ නාභීය දුර. ඒක හරියටම මේ ගෝලයේ කේන්ද්‍රයට තියෙන දුරෙන් හරියටම භාගයයි. නාභීය දුරෙන්නේ. ගෝලයේ කේන්ද්‍රයට තියෙන දුරෙන් භාගයයි. අර ඕගොල්ලෝ අවතල දර්පණය ඇඳනේ මෙහෙම. මතක් කරගමු මේක. මෙහෙම අවතල දර්පණය ඇඳා අවතල දර්පණේ ඒ වගේම හරි මැද තියෙනවා. ඒ වගේම අවතල දර්පණේ ආකාරව හැදෙන ගෝලයේ ඒකටත් කේන්ද්‍රයක් තියෙනවා. හරිද? ඒ දෙකේ ආකාරාම ලැබෙන රේඛාවට කියන්නේ ප්‍රධාන අක්ෂය. ඔහොම. හරිද අවතල දර්පණේ. දැන් අවතල දර්පණයටත් මෙහෙම ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝකය පතිත වෙනවා මෙහෙම. අපි ඒක යන්න ඉස්සෙල්ලා. මේ අපව මතක් කිරීමක් කරන්නේ. හරිද? මේ ආලෝකය මෙහෙම ඇවිල්ලා සමාන්තර ආලෝකය වැටුනම අවතල දර්පණයට මේ ආලෝකය එක තැනකට එකතු වෙනවා. මේකේ වෙන්නේ විසිරිලා යනෝනේ. මේක මෙහෙම පටන් අරන් යනවා වගේ. මේකේ වෙන්නේ එක තැනකට එකතු වෙනවා. මෙහෙම වෙන එක ආලෝකයන්නේ මෙහෙම යනවා. මේ ආලෝකයන්නේ මෙහෙට යනවා. මේ ආලෝකයන්නේ මෙහෙම එනවා. මේ ආලෝකයන්නේ මෙහෙම යනවා. ඒ ඔක්කොම එක තැනකට එකතු වෙනවා. මෙන්න මෙතෙන්ට කිව්වනම් මොකද්ද? මේ එකතු වෙන තැනට කිව්වනම් නාභිය. ඔව් එතෙන්ට කියන්නේ නාභිය. ඒකට භාවිත කරන අකුර කැපිටල් F අකුර. ඔව් එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. අවතල දර්පණයක නම් සමාන්තර ආලෝකයේ එකතු වෙන තැනට තමයි කියන්නේ නාභිය කියලා. උත්තල දර්පණයක නම් සමාන්තර ආලෝකය විසිරිලා යනෝ ඒක විසිරිලා ගමන් කරන්නක් මෙන් ආරම්භ වන්නක් මෙන් පෙනෙන තැන. හරිද? මේ ඔක්කොම පටන් ගන්නක් මෙන් පෙනෙන තැන තමයි අපි කියන්නේ නාභිය කියලා.
මට කවුරු හරි එක්කෙනෙක් කරයි මම මේ ටිකේ මේ දර්පණයට පිටිපස්සෙන් යන්නේ කඩඉරි වලින් යන්නේ. දැන් ඕගොල්ලෝගේ පොතේ තියෙන එහෙමනේ කඩඉරි වලින් යන්නේ. එක්කෙනෙක් කියන බලන්න හේතුව. ඒ ටිකේ ආලෝක ගමන් කරන නොකරන නිසා. අන්න හරි. ආලෝක රේඛා නොවේ. ආලෝක රේඛා නොවේ නම් අපි අඳින්නේ කඩඉරි වලින්. හොඳට මතක තියාගන්න ඒවා. හරිද? ආලෝකය නොවන රේඛාන් ඉන්නේ කඩඉරි වලින්. ආලෝක රේඛා විතරයි අපි ඉරි වලින් අඳින්නේ. මේ කඩඉර දැන් මම මගේ සමහර දැන් මම මේවා අතින්නේ අඳින්නේ. දැන් ඔයගොල්ලන්ට අතින් අඳිනකොට වර්ධින නිසා අඳින්න ඕන අඩි රූල තියෙන. දැන් මම මෙහෙම අඳිනවා. මෙහෙම කඩඉර ඇඳලා ආලෝක රේඛාවක් කියලා හිතමු. මෙහෙම අඳිනවා. දැන් මේක හරියද මම අඳපු එක? හරිද වැරදිද? වැරදි. ඇයි වැරදි? ඇයි වැරදි? කඩේකට කෙලින්ම යන්න ඕනේ. අන්න හරි. හොඳට මතක තියාගන්න. මේවා මේ මම පුතේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අදට නෙවෙයි හොඳේ. මේ කියලා දෙන දේවල් 11 වසරට නෙවෙයි, A level නෙවෙයි, ඊට එහාට ගියත් ඒ විදියමයි. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න. ඕක O level මම ඔයගොල්ලන්ට පෙන්නුවද 11 වසරේ අච්චි පොත? 11 වසරේ පොත පෙන්නුවද? ඒ පොතේ මේවා තියෙන හැටි පෙන්නුවනේ නේ. ඊළඟට 12 වසරේදී A level වල level කර වෙනම පාඩමක් තියෙනවා ආලෝකය. ඒ හැම එකේදීම අපි මේවා දැනගෙන තියෙන්න ඕන. හරිද? එතකොට මේ කඩඉරට අනිත් මේ අඳින ආලෝක රේඛාව ඇද වෙන්න බෑ. මේ දෙක හරි කෙලින් තියෙන්න ඕන. අපි රූප සටහන් අඳිද්දී අපි යාට කියන්නේ කිරණ සටහන් කියලා. කිරණ සටහන් අඳිද්දී මේවා හරියට වෙන්න මෙහෙම තියෙන්න ඕන. කඩඉර හා ආලෝක රේඛාව හරි කෙලින් තියෙන්න ඕන. නැත්නම් අපේ කිරණ සටහන් වරදිනවා. හරිද? අපි කිරණ සටහන් මේ අඳින්නේ කිරණ සටහන් නෙවෙයි. කිරණ සටහන් ගැන වෙනම තියෙනවා අපිට අඳින්න. එතෙන්දී අපි මෙන්න මේ කියන දේවල් ටික දැනගෙන තියෙනවා. එහෙනම් දැන් මම ඔන්න උත්තල දර්පණයකට සමාන්තර ආලෝකයේ පතිත වුණාම වෙන දේ කිව්වා. සමාන්තර ආලෝකයේ වැටුණාට පස්සේ ඒවා විසිරිලා යනවා. විසිරෙනවට කියන නමක් කියන්නකෝ. විසිරෙනවට කිව්ව නම. සමාන්තර අපසරණය. විසිරෙනවට කිව්වේ පුතේ අපසරණය කියලා. එහෙනම් මේ දර්පණ වලට කියන මොන දර්පණ කියලාද? උත්තර දර්පණ වලට දැන් මේක ඇඳපු නැති අයට මම විනාඩියක් දෙන්නම් ඉක්මනට ඇඳගන්න. මේ රූපේ ඇඳේ නැත්තම් විනාඩියක් දෙන්න ඉක්මනට ඇඳගන්න ටක් ගාලා ඊට පස්සේ මට මේ නෝට් එක දෙන්න පුළුවන්. ඉක්මනට ඇඳගන්න. මොකද අපි අද පාඩම ඉවර කරගත්තොත් ඊළඟ දවසේ අන්වීක්ෂ පාඩම කරන්න පුළුවන්. හරිද? ඔයගොල්ලන්ටත් මේ විභාගයක් තියන්න ඕන. මම දැන් ඊයේ 10 වසරේ 11ට නම් පේපර් දෙකක් යවුවා ඔන්ලයින්. ඒ පේපර් වලට උත්තර ලියලා ඒ වෙලෙම ලකුණු ලැබෙන විදිය අර Google Forms වල හදපු. ඔයගොල්ලන්ටත් පේපර් එකක් දෙකක් මම එවන්නම්. ඒ වගේ කොහොම නැත කොහොම වුණත් මම O level මේ O level මේ වාර විභාගයට දෙවන වාර විභාගයට විභාගයක් තියෙනවා. ඒක නිසා අපි ඉක්මනට පාඩම් ටික ඉවර කරගමු. දැන් අපි ඉන්නේ ජූලිනේ. ජූලි මාස වෙනකොට හරිනම් පාඩම් ටික කෙරිලා තියෙන්න ඕන අන්තිම වෙනකොට. ඒක නිසා ඉක්මනට අපි කරගෙන යන්. තව අපිට පාඩම් දෙකක් තියෙනවා කරන්න. මේ පාඩම කොහොම වුණත් මම හැමින් කරන්නේ පුතේ. වේගෙන් කළා හරියන්නේ නැහැ. මේ වගේ පාඩම් අපි ටිකක් අර නොතේරෙන දේවල් ඔක්කොම තේරුම් කරගෙන යන්න ඕන. හරිද? ඔයගොල්ලන්ට මේක පළවෙනි වතාවට උගන්වන්න නිසා ඔක්කොම දේවල් ටික කියලා ඕනේ යන්න. නැත්තම් අර භාගයක් කියලා ගියාම ඊට පස්සේ තේරුම් ගන්න අමාරුයි ලොකු පන්ති වලට ගියාම. ආලෝකයේ කියන පාඩම. ඒක හරි ලේසි පාඩමක්. ඒක නිසා දැනගෙන තියෙන්න ඕන. මම අර කිව්ව කොටසුත් මතක තියාගන්න. මේ මෙතෙන්ට කියන්නේ දර්පණේ හරි මැද. මේ තියෙන්නේ නාභිය. මේ දෙක යාකල් අඳින රේඛාව නැත්තම් මෙන්න මේකයි මේ තියෙන වක්‍රතා කේන්ද්‍රය කියලා මේකට කියන්නේ. මේ ගෝලයේ කේන්ද්‍රය. මේ දෙක යාකල් අඳින රේඛාවට කියන්නේ ප්‍රධාන අක්ෂය. ඒවා එහෙම ඒවා තියෙනවා කියලා මතක තියාගන්න. හරිද? එච්චරයි වෙන්න ඕන. මේ නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ 7 වසරේදී. මේවා තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඉවරද මේක ඇඳගෙන? ඔක ඇඳලා ඉවර නම් අපි ලියාගමු ඔතන යටින් මෙහෙම.
ලියා ගන්න මෙහෙම. හරි. ලියා ගන්න දැන් ඇති වෙලාව. ලියා ගන්න මෙහෙම. උත්තල දර්පණයකට පතිත වන සමාන්තර ආලෝක කදම්බයක් උත්තල දර්පණයකට පතිත වන සමාන්තර ආලෝක කදම්බයක් සර් පොඩ්ඩක් කියනවද? උත්තල දර්පණයකට පතිත වන සමාන්තර ආලෝක කදම්බයක් එහි වැඩි දර්පණය පිටුපස ඇති ස්ථානයකින් ආරම්භ වී දර්පණය පිටුපස ඇති ස්ථානයකින් ආරම්භ වී යන්නාක් මෙන් පිටුපස ඇති ස්ථානයකින් ආරම්භ වී යන්නාක් මෙන් විහිදී යයි. ආරම්භ වී යන්නාක් මෙන් විහිදී යයි. පිටිපස ඇති ස්ථානයකින් ආරම්භ වී යන්නාක් මෙන් විහිදී යයි. වරහන් ඇතුලේ අපසරණය වේ. අපසරණය වේ. සර් පොඩ්ඩක් එකයි කියනවද? ආරම්භ වී යන්නාක් මෙන් විහිදී යයි. වරහන් ඇතුලේ අපසරණය වේ. මේ නිසා උත්තල දර්පණ අපසාරී දර්පණ ලෙස හඳුන්වයි. මේ නිසා උත්තල දර්පණ අපසාරී දර්පණ ලෙස හඳුන්වයි.
මේ මේක ලකුණු කරගත්තද උත්තල දර්පණයේ නාභිය කියලා? ඔව් සර්. ඒකත් ලකුණු කරගන්න අනිවාර්යෙන් උත්තල දර්පණයේ නාභිය කියලා. එතන කැපිටල් F අකුර. ඒක දැනගත්තට කමක් නැහැ. ඔයගොල්ලෝ ඒක දැනගෙන තියෙන්න ඕන. පොතේ නැති වුණාට කමක් නැහැ. නාභිය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන තියෙන්න ඕන. මොකද පේපර් එක දැන් අපි පේපර් කරනකොට බලමු. පේපර් වල මේ මම කියන ටික තියෙනවා. නාභිය අනිත් ටික නම් ඕනේ නැහැ. ද්‍රව්‍ය ප්‍රධානක්ෂය ඕනේ නැහැ. හරිද? නාභිය කියන එක මතක තියාගන්න. නාභිය කියන්නේ දැන් අවතල දර්පණයක නම් ආලෝකය එකතු වෙන තැන. මේ බලන්න. වැටෙන ආලෝකය එක තැනකට එකතු වෙනවා. එතෙන්ට තමයි නාභිය කියන්නේ. උත්තල දර්පණයක නම් ආලෝකය විහිදිලා යන්නක් මෙන් ආරම්භ වන තැන. මෙතනින් පටන් අරන් යනවා වගේ තමයි පේන්නේ. මේක මෙහෙට යනවා, මේක මෙහෙට යනවා, මේක මෙහෙට යනවා. මෙතන මුකුත් ආලෝකය වැටෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මෙතන නාභිය ආලෝකය වැටෙනවා. මෙතන නාභියට ආලෝකය වැටෙන්නේ නැහැ. මෙතනින් අර යනවා වගේ. මෙතනින් පටන් අරන් යනවා වගේ මේක මෙහෙට යනවා. මේක මෙතනින් පටන් අරන් යනවා වගේ තමයි යන්නේ. හැබැයි යන්නේ කණ්ණාඩිය ගාව ඉඳලා මෙතන ඉඳලා නෙවෙයි. නමුත් මෙතනින් පටන් අරන් යනවා වගේ තමයි හරියටම හරි කෙලින් යන්නේ. මේක මෙහෙම. මේක මෙහෙම. මෙන්න මෙතෙන්ට කියනවා නාභිය කියලා. හරිද? ඒක නිසා අපි කියනවා අවතල දර්පණයකට තියෙන තාත්වික නාභියක්, උත්තල දර්පණයකට තියෙන අතාත්වික නාභියක් කියලා. ආලෝකය වැටෙන්නේ නැහනේ. ආලෝකය පටන් ගන්නවා වගේ පේන එක විතරයි වෙන්නේ. හරි. ඒව ඕනේ නැහැ. නාභිය කියන එක ලකුණු කරගන්න. හරි. හරිද? එහෙනම් ඔන්න උත්තල දර්පණ වලට කියන තව නමක් කියන්න. ආගෙන හිටියනම් හොඳට. අපසාරී අපසාරී දර්පණ. අවතල දර්පණ වලට කියන තව නමක්. අபிසාරී දර්පණ. අභිසාරී. අයි පුතේ අභිසාරී දර්පණ කියන්නේ විභාගයට කියනවා. ආලෝකයකට ගත කරන නිසා. ආලෝකයකට අමාරු නෑනේ ඔයගොල්ලන්ට පේනෝනේ කොච්චර ලේසිද කියලා. දැන් ප්‍රශ්නයක් අහුවොත් එimhe අවතල දර්පණ අභිසාරී දර්පණ ලෙස හඳුන්වන්නේ ඇයි? ඒතර උත්තරේට ලියන්න තියෙන්නේ අවතල දර්පණ මගින් ආලෝකය විසිරී යන ආලෝකය එක තැනකට එකතු කරයි. මේ නිසා අවතල දර්පණ අභිසාරී දර්පණ ලෙස හඳුන්වයි. තා ප්‍රශ්නයක් අහනවා. උත්තල දර්පණ අපසාරී දර්පණ ලෙස හඳුන්වන්නේ ඇයි? උත්තල දර්පණයකට පතිත වන ආලෝකයේ විසිරුවා හැරීම සිදු කරයි. ඒ නිසා අපි කියනවා කියලා අපසාරී දර්පණ. එකතු කරනවා නම් අභිසරණය, විසිරුවනවා නම් කියන්නේ අපසරණය. අපසරණය කරනවා නම් අපසාරී. එකතු කරනවා නම් අභිසරණය කරනවා නම් අභිසාරී දර්පණ. හරි. දැන් ඔතනින් එහෙනම් ඕන දර්පණ ටිකේ කොටස් ටික හා ඒකේ නම් දෙක තව අනිත් භාවිතා කරන නම් දෙක ගැන අපි ඉගෙන ගත්ත ප්‍රමාණය ඇති. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. අවතල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ නිර්මාණය කිරීම. අවතල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ නිර්මාණය කිරීම. ඒක ටිකක් වැදගත් කොටසක්. ඒක නිසා හොඳට මතක තියාගන්න. දැන් අපි ඒක වැදගත් හරියටම වැඩේ කරමු. ඔයගොල්ලෝ ඒකත් අර වගේ හංගලා තියෙන්නේ. හරිද? භාගෙටනේ තියෙන්නේ ඕගොල්ලොන්ගේ ප්‍රමාණයට තියෙන. හැබැයි ඕගොල්ලොන්ගේ ප්‍රමාණයට තිබුණා තේරුම් ගන්න අමාරු. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. ඒක අපි කතා කරමු මේ විදිහට. මාතෘකාව ලියා ගන්න. අවතල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ නිර්මාණය කිරීම. හරිද? ඒක යටතේ ලියා ගන්න මේ සඳහා පහත ක්‍රියාකාරකම සිදු කරනු ලැබේ. මේ සඳහා පහත ක්‍රියාකාරකම සිදු කරනු ලැබේ. මේ සඳහා පහත ක්‍රියාකාරකම සිදු කරනු ලැබේ. හරි. ඊයරින් ලියාගන්න අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. අවතල දර්පණයක් කමාවක්
දර්පණ ආධාරකයක් දර්පණ ආධාරකයක් ඉටිපන්දමක් තිරයක් ඉටිපන්දමක් තිරයක් හරි පුතේ දැන් බලා ගන්න දැන් ඔන්න අපි කරන්න යන්නේ අවතල දර්පණයක් ඉස්සරහින් මොනවා හරි වස්තුවක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ගන්න ඔකට දැල්ලපු ඉටිපන්දමක්. හරිද? අවතල දර්පණය මෙහෙම තියලා දැන් මගේ අතේ මෙන්න මේ කොටස කියලා හිතන්නකෝ අවතල දර්පණය. මෙන්න මෙහෙම අවතල දර්පණය තියෙනවා. තියලා මේ හරියෙන් ඉටිපන්දමක් පත්තු ප්‍රසන වගේ ඇඟිල්ල කියලා හිතන්න ඉටිපන්දම. ඊට පස්සේ තිරයක් අරගෙන ඉවර වෙලා අපි බලන මේ ඈත ඉඳලා මේ තිරය මෙහෙම අරගෙන ඇවිල්ලා මේ ඉටිපන්දමේ රූපයක් තිරේ ඇදෙනවද කියලා. හරිද? ඔන්න මුලින්ම කරන්නේ මෙහෙම. අවතල දර්පණයේ ඉස්සරහින් ඉටිපන්දමක් තියලා බලනවා මේ හරිය ළඟින්ම තියලා. ඊට ටිකක් ඈති. තව ටිකක් ඈති. තව ටිකක් ඈති. ඔයගේ ස්ථාන හතරක මේ ඉටිපන්දම තියෙනවා. දැන් මම කිව්ව එක තේරුණාද? අවතල දර්පණය ගත්තා. අපිට ඕන අවතල දර්පණයේ ඉස්සරහින් මෙහෙම අඩිගුල තියාගත්තා වැඩි ලේසි. හරි තියලි කරලා අවතල දර්පණයට ළඟින්ම ඉටිපන්දමක් තියෙනවා. දැන් මේ දර්පණය අතින් අල්ලන් ඉන්නේ නැහැ. ඒකට තියෙන මෙන්න මේ වගේ ආධාරක. මම ඔයගොල්ලන්ට පෙන්නන්න නැති එක. මෙන්න මේ වගේ ආධාරක තියෙනවා. දැන් මගේ ගාව අවතල දර්පණයක් නැහැ. තිබුණා නම් මට ඔයගොල්ලන්ට මේකේ අවතල දර්පණය මෙහෙම රඳවල පෙන්නන්න තිබුණා. දැන් කාචයක් ඕනනම් මම රඳවල පෙන්නන්නම්. ඒ ඉස්සෝලේ දර්පණ කාච දෙකම එක ප්‍රමාණය වගේ තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම රඳවන්නේ මේකේ. මේව රඳවන කාච රඳවන දර්පණ රඳවන මේ. ලොකු එක. මේ බලන්නකෝ මේ. මෙන්න මෙහෙම රඳවන්න තියෙන්නේ. රඳවල මෙහෙම තියන්න තියෙන්නේ. හරිද ඔහොම. ඔහොම තියලා ඒක ඉස්සරහින් තමයි අපි තියන්නේ අඩි රූල. මේවා දර්පණයේ ඉදිරියේ මෙහෙම අඩි රූල තියෙනවා. තියලා ඉවර වෙලා දර්පණයට ළඟින්ම දැන් මේක නම් දර්පණය මෙහෙම ළඟින්ම ඉටිපන්දම දැල්වල බලන රූපය හැදෙන්නේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද? ටිකක් ඈත. ටිකක් ඈති. තවත් ඈති. ඔහොම බලමු. දැන් ඔය ඈතින් කිව්වට කොහොමද කියලා හරියටම අපි දැනගන්න ඕන. අන්න ඒක මම දැන් කියලා දෙනවා. හරිද? ඒක නිසා හොඳට බලාගෙන ඉන්න. හරි. මෙන්න මෙහෙමයි කතන්දරේ. මම රූපය අඳින්න. මම මේක වීඩියෝ එකක් ඕගොල්ලන්ට පෙන්නන්න. ඒතකොට මේක පැහැදිලි වෙනවා. දැන් මේ තියෙන්නේ අවතල දර්පණය. හරි. දැන් අවතල දර්පණයේ ඉස්සරහින් මෙහෙම තියලා තියෙනවා අඩි රූලක්. හරියට මේ දර්පණේ හරි වැඳ මට කියන්නේ මෙන්න මේ අක්ෂයට කියන නම මොකක්ද කියලා? දර්පණේ හරි වැඳින් අඳින රේඛාව ප්‍රධාන අක්ෂය. ඒක මතක තියාගන්න ඕනේ. ඒක මේ ඔයගොල්ලන්ට බර වැඩි නෑ මේ වචනේ. ප්‍රධාන අක්ෂය. හරි කෙලින් තියෙන රේඛාවට කියන්නේ ප්‍රධාන අක්ෂය. ඒක මතක තියාගන්න. මොකද ඒක අපිට දැනගෙන තියෙන එක හොඳයි. හරිද? දැන් මෙන්න මේ දිගිය මේ කෙලින් තමයි මෙහෙම අඩි රූල තියලා තියෙන්නේ. මට කියන්නේ මේ වැටෙන සමාන්තර ආලෝක කිරණ එකතු වෙන දැන් කියන්නම්. නාභිය. ඒ සමාන්තර ආලෝක සමාන්තර ආලෝක කිරණ එකතු වෙන දැන් කියනවා නාභිය. අපි මෙතන තමයි කැපිටල් F අකුර දාගන්න. ඔයගොල්ලෝ තේරෙනවනේ මේකේ ලියනකොට නේ. අන නාභිය. හරි. අපි හිතමු මේ සෝක ඇඳ ගන්න කිව්වේ නෑ. නෑ අදින්න කිව්වේ නෑ. අහගෙන ඉන්න. නාභිය ඊට පස්සේ අපි හිතමු මෙන්න මේ හරිය දැන් මට කියන්නේ මම මෙන්න මෙතන ලකුණු කෙරුවොත් හරියටම කොතනද මේ තියෙන්නේ නාභිය මෙන්න මෙතන ලකුණු කෙරුවොත් දැන් ඔයගොල්ලෝ මේක දිහා බලලා කියන්නේ මේ රූපේ දිහා බලලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර නාභිය හරියටම මෙන්න අක්ෂය මැද ඈ අක්ෂය මැද අක්ෂය මැද නෙමෙයි හරියටම කොතනද
ඇඳපු ප්‍රමාණෙත් එක්ක සලකලා බලන්න. මෙතෙන්ට නාභිය කිව්වා. මෙන්න මෙතෙන්ට. නාභිය. ඔබ නිකන් දුරවල් බලන්න. ඉතින් මේක මෙන්න මේ ප්‍රමාණය. මේ ප්‍රමාණය. ගෝලයේ මැද. ඔව් ගෝලයේ මැද. එහෙම නැත්නම් තා විදියකට කියනවා නාභිය වගේ කී ගුණයක්ද? දෙගුණ. බලන්නකො මේ දුරයි දෙක මං යන්නේ කොහොමද? සමානව නේද බලන්න. මේ දුරයි දෙක සමාන නම් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන නාභිය වගේ කී ගුණයක්ද? දෙගුණයක්. දෙගුණ. ඔව්. දෙගුණ. අපි හිතමු මෙතෙන්ට 2යි දාන්නම් ඒක නිසා. හරිද? නාභිය වගේ දෙගුණයක්. දැන් ඕගොල්ලෝගේ පෙළ පොතේ බලන්නකො මේ අවතල දර්පණය ඉස්සරහින් ස්ථාන 4ක ඉටිපන්දම දැල්වලා තියෙනෝනේ. ඒ ස්ථාන 4 ලකුණු කරලා තියෙන්නේ මොනවයින්ද? ඉංග්‍රීසියෝදී අකුරු 4ක් දීලා තියෙනවනේ මොනවයි අකුරු 4? ABCD. ABCD. දැන් මම කියන්නේ ඔන්න ඕක පුතේ පොතේ නෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න. දැන් මම මේ කියන්නේ මෙන්න මේ ABCD තැන් 4 හොයාගන්න හැටි. දැන් ඕගොල්ලෝ දන්න මෙන්න මෙතෙන්ට කිව්ව නාභිය. මෙතෙන්ට නාභිය වගේ දෙගුණය. මෙන්න මේ A කියන ස්ථානය මෙන්න මේ අතර. නාභියත් දර්පණයත් අතර ස්ථානයක් තමයි A කියලා උතන පොතේ තියෙන්නේ. හරිද? නාභියත් දර්පණයත් අතර එක පොතේ කොහෙද කියලා ලකුණු කරලා නැහැ. නිකම් මේ කියලා විතරයි තියෙන්නේ. A තියෙන්නේ නාභියත් මොකක් අතරේද? දර්පණයත් අතරේ. හැබැයි දර්පණය කොටම මෙතෙන්ට නමක් කිව්වා. මතක කෙනෙක් ඉන්නවනේ කියන්න බලන්න. මේ බාහුව. නෑ. මෙතෙන්ට කිව්වේ පුතේ ද්‍රවය කියලා. නාභියත් ද්‍රවයත් අතර. ඒක ඕනේ නෑ. එහෙම ඕනේ නෑ මතක තියාගන්න. දර්පණයත් නාභියත් අතර ස්ථානයක් තමයි A. ඒ කියන්නේ A කියන ස්ථානය මෙතන නම් මෙන්න මෙතන ඉටිපන්දම මුලින්ම පත්තු කරනවා. පත්තු කරලා ඉවරලා බලනවා ඉටිපන්දමේ රූපේ කොහොමද හැදෙන්නේ? ඊට පස්සේ B කියලා කියන්නේ මෙන්න මෙතනත් අතර කොහේ හරි තැන. හරිද? A තියෙන්නේ මෙතන නම් B තියෙන්නේ මෙන්න මෙතන. මේ දෙක අතර තැන. C කොහේ වෙන්නේ නැතිද? හරියටම මෙන්න මෙතන. හරියටම මෙන්න මෙතන තමයි C කියන්නේ. D කියන්නේ ඊට ඇති කොහේ හරි තැන. දැන් ABCD තියෙන තැන් ටික තේරුණාද? ඔය දර්පණේ ABCD තියපු තැන්. A කියලා කියන්නේ ඉටිපන්දම කියන්නේ එතකොට නාභියත් දර්පණයත් අතර ඉටිපන්දම තියෙනවා නම් අන්න එතෙන් තමයි A කියන්නේ. හරිද? එතකොට ඔය A හා B අතර තමයි නාභිය තියෙන්න ඕන. මෙන්න මේ කොහේ හරි තැනක. B කියලා කියන්නේ නාභියත් නාභිය වගේ දෙගුණයකුත් අතර දුරක කොහේ හරි තැනක තමයි B තියෙන්නේ. C කියන්නේ හරියටම නාභිය වගේ දෙගුණයක් දුර තියෙනකොට. මොකද මේ එක එක තැන්වල තියෙනකොට ප්‍රතිබිම්බය දැන් මෙන්න මේ අතරේ හැදෙන ප්‍රතිබිම්බය වෙනස්. මේ දෙක අතරේ හැදෙන ප්‍රතිබිම්බය වෙනස්. මේක කෙලින් හැදෙන ප්‍රතිබිම්බය වෙනස්. මීට ඈතින් හැදෙන ප්‍රතිබිම්බය වෙනස්. තව ඒකම තියෙනවා. ඒක ඔයගොල්ලන්ට දීලා හරියට මේ F මත තියුවත් හැදෙන ප්‍රතිබිම්බය වෙනස්. ඒ ටික දීලා නැහැ. හරිද? ඔයගොල්ලන්ට දැන් 4යි දීලා තියෙන්නේ. මොකද 7 වසරේ තාම 7 වසර නිසා ටිකක් අර ලේසි තැන් 4 දීලා තියෙනවා. දැන් මේ කරලා තියෙන ක්‍රියාකාරකම දැන් අපි බලමු එහෙම හිට. ඔන්න දැන් මෙහෙමයි කරලා තියෙන්නේ. අවතල දර්පණයක් අරගෙන ඉවර වෙලා ඒක දර්පණ ආධාරකයකට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ ඒක ඉස්සරහින් තියලා තියෙන මොකද්ද? අඩි රූලක්. මුලින්ම දර්පණයට ආසන්නයෙන්ම මෙන්න දර්පණයට ආසන්නයෙන්ම දැල්ලූ ඉටිපන්දමක් තියලා ප්‍රතිබිම්බය හැදෙන ප්‍රතිබිම්බය මොන වගේද කියලා බලලා තියෙනවා. ඒක තිරයකට ගන්න පුළුවන්ද කියලා තිරයක් අල්ලලා බලලා තියෙනවා. තිරයක් අල්ලලා බලන්නේ සුදු කාඩ්බෝඩ් තිරයක් අරගෙන ඒක මේ ඈත ඉඳලා ටික කණ්ණාඩිය ගාවට අරන් එනවා. අරන් ඇවිල්ලා බලන තිරේ ඉටිපන්දමේ රූපයක් හැදෙනවද කියලා. තිරයක හැදෙනවා කියන්නේ මෙහෙම ඔයගොල්ලෝ දන්නවනේ අර මේ ප්‍රොජෙක්ටරයක් අරගෙන ඉවර වෙලා ප්‍රොජෙක්ටරයකින් සුදු පාට තිරයකට අපිට බලන වීඩියෝවක් සකස් කරගන්න පුළුවන් තිරයකට වැටෙන විදියට. හරිද? අන්න ඒ විදියට තිරයක මේ ඉටිපන්දමේ රූපේ ඒ
සුදු කඩදාසියේ හැදෙනවද කියන එක තමයි බලන්නේ. එතකොට තිරයකට ගන්න පුළුවන්ද බැරිද කියන එක හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ එහෙම බලලා ඔතන යට තියෙනනේ වගුව. ඒ වගුවේ තියෙන ඉටිපන්දම ලැබූ ස්ථානයේ තිරයකට ගත හැකි නොහැකි බව, උඩුකුරු යටිකුරු බව, ප්‍රතිබිම්බයේ ප්‍රමාණය. අන්න ඒ විදිහට ඒ ටික සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ A ස්ථානයෙන් පස්සේ B ස්ථානයට යනවා. B ස්ථානයෙන් පස්සේ C ස්ථානයට යනවා. ඊට පස්සේ D ට යනවා. හරි. දැන් ඕන ඒක පැහැදිලි. දැන් මම ඕගොල්ලන්ට ඒක පෙන්නනවා. එතකොට තව දුරටත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. මට විනා by the concave mirror. Now this demonstration is for grade 7. හරි. දැන් මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔයගොල්ලන්ට පේනව නේද අවශ්‍ය ද්‍රව්‍ය ටික? අවශ්‍ය වෙන්නේ මොන දැන් කොටස් හතර තියෙනවා. අවතල දර්පණයක් ඕන. හොඳට බලාගෙන ඉන්න මේ ක්‍රියාකාරකම්. මේක හරි ලේසි. හරිද? අවතල දර්පණයක් ඕන. දැන් ඕගොල්ලන්ට පේන මේ දර්පණ රඳවනේ අර මම ඕගොල්ලන්ට පෙන්නුවේ. ඒ වගේ දර්පණ රඳවනේ රඳවපු අවතල දර්පණයක් තියෙනවා. ඊට පස්සේ ඉටිපන්දමක් ඕන. ඉටිපන්දම තියෙනවා. තිරයක් ඕන. ඔය තියෙන තිරේ සුදු පාට කාඩ්බෝඩ් එකක් කලවල ලෑල්ලක. ඊට පස්සේ අඩිරූලක් ඕන. උන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික. Till grade 12, all students can understand this well. For this experiment, I have taken a concave mirror of 20 centimeter focal length. As you can see, this is our mirror. දැන් ඒ තියෙන අවතල දර්පණය අර 75 මිලිමීටර් කියන්නේ නාභිය දුර. නාභිය දුර මිලිමීටර් 75. It is mounted on a wooden stand. You can also choose මිලිමීටර් නෙමෙයි සෙන්ටිමීටර 20යි හොඳේ. සෙන්ටිමීටර 20යි නාභිය දුර. mirror, concave mirror of any other focal length. We require a scale, එතන අඩිරූල measure all the distances. We require a candle, which is going ඉටිපන්දම to be our object. This candle is mounted on a plastic cap. And the screen. තිරය The screen is basically the white paper, which I have fixed it on a small plywood piece, and I had asked my carpenter to join two pieces of plywood on which I have fixed the A4 size paper. Because we are going to obtain the real images, and real images are obtained on the screen. So now let's move ahead with our experimental part. හරි පුතේ දැන් බලන්න. දැන් ඔන්න මට එක්කෙනෙක් උත්තර දෙන්නත් ඕන. මෙතන මේ F කියලා ලකුණු කරලා තියෙන්නේ මොකද්ද? නාභිය. නාභිය. C කියලා ලකුණු කරලා තියෙන්නේ මොකද්ද? නාභියේ දෙවන නාභිය වගේ කී ගුණයක්ද? නාභිය ඒක කාටවත් තේරුණාද? F කියලා ලකුණු කරලා තියෙන්නේ නාභිය, C කියලා ලකුණු කරලා තියෙන්නේ නාභිය වගේ දෙගුණයක් දුර. ඇත්තට මෙතන භාවිතා කරන අකුර තමයි C අකුර. මෙතෙන් කියන්නේ පුතේ වක්‍රතා කේන්ද්‍රය කියලා. හරිද? ඒක අපිට වැඩක් නැහැ. ඕගොල්ලන්ට වැඩක් නැහැ කියන අපිට වැඩක් නැහැ කියන ඕගොල්ලන්ට දැනට වැඩක් නැහැ ඉස්සරහට ඕන. ඒ වගේ ඊළඟ සෙන්ටිමීටර් 60කුත් මෙයා ලකුණු කරලා කියලා තියෙනවා. හරිද? දැන් ඔතන A කියන තැන තියෙන්න ඕන කොතනද? කැපිටල් A. ඕගොල්ලෝගේ පොතේ කැපිටල් A කියන එක කොතනද? නාභියයි දර්පණ ද්‍රවය අතර හරිනේ නාභියයි දර්පණයයි අතර තිබුවොත් තමයි කැපිටල් A කියන ස්ථානය එන්නේ. B දර්පණයේ දෙගුණයක් දර්පණයේ දෙගුණයක්. නාභියේ දෙගුණයක් නාභියක් අතර මෙතන තියෙන අකුරු වලින් කියන්නේ ඔච්චර කියවන්න ඕනේ නැහැ. මෙතන තියෙන අකුරු වලින් කියන්නේ. F අකුරයි C අකුරයි අතර. F අකුරයි C අකුරයි අතර. C නාභියේ දෙගුණයක්. හරියටම C මත. D C අකුරයි C අකුරට ඇති. C අකුරට ඇති. මම මෙන්න මෙතන මේ පෙන්නන්නම් දැන් ඔයගොල්ලෝන්ට ඇඳලා. A කියන තැන වෙන්නේ මෙන්න මේ කොහේ හරි මෙන්න මේ දෙක අතරේ කොහේ හරි තිබුවොත් A. හරිද? ඔන්න A තියෙන්න ඕන ඔන්න ඔතන. ඊට පස්සේ B කියලා කියන්නේ මෙන්න මේ දෙක අතරේ. මෙන්න මේ දෙක අතරේ කොහේ හරි තැනක තිබුණා නම් මොකක්ද දෙන්න ඕන? B. B. ඔව්. හරියටම මෙන්න මෙතන තිබුණා නම් C. C. C C. හරිද? ඊට පස්සේ මේ මෙතනින් කොහේ හරි මෙන්න මෙහෙ තිබුණා නම් D. D පැහැදිලිද තැන් හතර? ඔව් සර්. එහෙනම් අපි යන් ඊළඟ එකට කරන හැටි.
So here what I have done is I have joined 3 A4 size paper, then I had drawn a line, and then I have marked the distances 20 centimeters, 40, 60 and 80 centimeters. All those points are marked, and all these points are the distances which are measured from the mirror. Grammarly does more than catch errors. With Grammarly, you can find really අපි පළවෙනියට පේන හැටි ඔය ඔබ්ජෙක්ට් කියන්නේ ඉටිපන්දම තියෙන තැන වස්තුව ඉමේජ් කියන්නේ ප්‍රතිබිම්බය. ඔන්න දැන් පළවෙනි අවස්ථාව. So guys, the first case, the object is placed between the pole of the mirror and the focus. In this situation, we know that the image is going to be formed behind the mirror. It will be worse. දැන් ඔයගොල්ලන්ට පොඩි වැඩක් තියෙනවා. පැන්සලක් අරගෙන අර වගුවෙත් ඕක පුරව ගන්න ඕනේ දැන් ලක්ෂණ ටික. දැන් ඒක තනියෙන්ම ලියන්න දෙන්නේ වගුව. පැන්සලක් ගන්න අතර පොතේම ලියන්න වගුවේ. හරිද? ලක්ෂණ ටික ලියමු. තිරයකට ගත නොහැකි බව, උඩුකුරු යටිකුරු බව, ප්‍රතිබිම්බ ප්‍රමාණය. ඒ තුන ලියන්න ඕන. Actual, erect, and it will not be obtained on the screen. So දැන් බලන්න තිරේ වැටෙනවද කියලා මේ අවස්ථාවේදී. backward and ඉටිපන්දමේ forward, රූපයක් the image is not obtained on the screen. වැටෙනවද? නෑ. ඕ තිරයකට මේ වෙලාවේ තිරයකට ගන්න බෑ. හරිද? තිරයකට ගන්න බෑ. බලන්න කොච් ගෙනිච්චට තිරේ පේන්නේ නැහැ. තිරයකට ගන්න බෑ. එන අතර වගුවේ දාගන්න මේ ඒ අවස්ථාව කැපිටල් A කියන අවස්ථාව ඉස්සරහින් තිරයකට ගත හැකි නොහැකි බව නොහැකිය කියලා දාගන්න. Now here guys, you can ඔන්න ඊට පස්සේ මේ වෙලාවේ ඉටිපන්දම පේන හැටි. උඩුකුරුද යටිකුරුද? උඩුකුරුයි උඩුකුරු කියන්නේ ඉටිපන්දම තියෙන පැත්තටම ඕන ඇතුලේ ප්‍රතිබිම්බය දර්පණයෙන් පේන ප්‍රතිබිම්බයක් තියෙන්න. එතකොට උඩු අතටමනේ තියෙන ප්‍රතිබිම්බය නා උඩුකුරුයි. වස්තුවට වඩා ප්‍රමාණය කුඩාද විශාලද? විශාලයි. පේනවනේ ඉටිපන්දමට වඩා ගොඩක් ලොකුයි හැදෙන රූපය ප්‍රතිබිම්බය. එහෙනම් විශාලයි. ඒ දැන් ඒට අදාළ තීරුව පුරවලා තියෙන්න ඕන. කියන්න බලන්න ඒට අදාළ තීරුව පිරවුවා ලැබෙන ටික ප්‍රතිබිම්බය තිරයකට තිරයකට ගන්න හැකි බව. ගත නොහැකි. උඩුකුරුයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණය විශාලයි. ප්‍රමාණය විශාලයි. හරි. ඒක පුරවලා තියෙන්න ඕන. that on taking a closer look, you can see the image is behind the mirror and the image is actually bigger than the object. You can see the size of the candle being enlarged over there. මේ අවස්ථාව ඔයගොල්ලන්ට නෑ හොඳේ. ඒක Try නෑ to move ඔයගොල්ලන්ට. the screen forward and back. ඔන්න ඊළඟ අවස්ථාව. ඔන්න ඊළඟ අවස්ථාව B අවස්ථාව ඔය තියෙන්නේ. The object is kept between F and C. ඔන්න ඕක ඔයගොල්ලන්ට So the තියෙනවා. image must be real and inverted. It should be beyond C, තිරයකට ගන්න පුළුවන්ද බැරිද? and the size of the image must be larger than the object. පුළුවන්. ඔයගොල්ලන්ට පේනවද? පේනව නේද? තිරේ අර තිරේ වැටලා තියෙන පේනවද? පේනව නේද? ඔව් සර්. උඩුකුරුද යටිකුරුද? උඩුකුරු. උඩුකුරුද? දැල්ල තියෙන්නේ මොන පැත්තටද? යටිකුරුයි සර්. යටිකුරුයි. විශාලද කුඩාද දැල්ල? විශාල. විශාලයි. හරි. ඒකත් ලියා ගන්න. ඒකත් ඒ විදිහට පුල් ලියා ගන්න. එහෙනම් B වලට එන්න ඕන තිරයකට ගත හැකිය When you move the යටිකුරුය විශාලය. හරි. ඊට පස්සේ ඊළඟ එකක් බලන්න the ඕනේ. image on the මොකක්ද screen, වෙන්නේ කියලා. you should be careful that the image must be sharper. So the sharpest point would be considered as your image distance. You can move the screen forward and backward to check the sharpness.
wherever you get the sharpest image, that location would be your final image location. Now the object is kept at C, so the image must be formed at C, same size as that of the object. It should be real and inverted. මොකක්ද උනේ C වල තිබුවම? යටිකුරුයි. යටිකුරුයි යටිකුරුයි. තිරයකට ගත හැකි ප්‍රමාණය. මතක තියාගන්න ඉටිපන්දමේ ප්‍රමාණයයි ඉටිපන්දමේ ප්‍රමාණය කුඩා. කුඩායි. කුඩා නැහැ. සමානයි. හරිද? ඕගොල්ලන්ට පේනවා ඇති කුඩා වගේ අර පැත්තෙන් පේන නිසා. ඉටිපන්දමයි දැන් දර්පණය මේ ඉටිපන්දමයි තිරේ හැදෙන ප්‍රතිබිම්බයයි දෙක එක සමානයි. හරිද? සර් තිරයකට ගත හැකි නොහැකි කියන එකට මොකක්ද? හැකි. ඔය පේන්නේ නැහැ. ඔය පේනවා ඒ තිරේ හැදිලා තියෙනවා. තිරයකට ගත හැකි යටිකුරුයි ප්‍රමාණය සමානයි. අන්න ඔන්නෝම බැලුවම් ප්‍රමාණය සමානයි කියලා පෙනේ. හරිද? ඔය ප්‍රමාණයටම එන්න ඕන මේ ඉටිපන්දමේ දැල්ලා. දැක්කද? අර ඉටිපන්දමේ දැල්ලා ඔකයි දෙක ගත්තම එක සමානයි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව D අවස්ථාව. ඔය තියෙන D අවස්ථාව. Now the object is kept beyond C, and since the image will be formed between F and C, I will shift the screen ඒ පැත්තට ගෙනිච්චට හැදෙන්නේ නැහැ දැන් closer බලන්න. to the mirror and try to obtain the image. අන්න මෙහාට අරන් ආවම මොකද්ද වෙන්නේ? දැක්කද? අන්න පැහැදිලිවම පේනවා. දැන් මට කියන දැල්ලේ ප්‍රමාණය කුඩායි. කුඩායි. දැල්ලේ ප්‍රමාණය කුඩායි. කුඩායි යටිකුරුයි You can see that the image is formed පේනවනේ? between F and C. තිරයකට ගත හැකි. The image is smaller in size, real and inverted. හරි ඔය ඇති. දැන් ඕගොල්ලෝ අවස්ථා හතරම දැක්ක නේද? පැහැදිලිවම. දැන් ආයි ඉස්කෝලේ ක්‍රියාකාරකම කරා වගේම හොඳටම දැක්කා. හරිද? ඉස්කෝලේ ක්‍රියාකාරකම කරාත් අපි කරන්නේ ඔන්න ඔය ටික තමයි කරන්නේ. එතකොට මොකද්ද කරේ? උත්තල දර්පණයක් අරගෙන
ඒක දර්පණාධාරකයකට සම්බන්ධ කරලා ඒක ඉස්සරහින් අඩි රූලක් තියලා අඩි රූලට ඉස්සරහින් දැල්ලූ ඉටිපන්දමක් ස්ථාන 4ක තියුවා A B C D තියලා මෙන්න මේ වගුවේ ආකාරයට තොරතුරු අරගෙන මේ වගුව සම්පූර්ණ කරා. හරි. දැන් මම අවශ්‍ය ද්‍රව්‍ය ටික විතරයිනේ ලිව්වේ නේ. ඊට පස්සේ ක්‍රමය කියලා ලියා ගන්න උතන යටි. ක්‍රමය කියලා ලියා ගන්න. ක්‍රමය ලියා ගන්න අවතල උත්තල නෙමෙයි අවතල ඉස්සලා වරදුනා අවතල දර්පණයක් ගෙන ක්‍රමය කියලා ලියලා ඒක යටතේ ලියා ගන්න අවතල දර්පණයක් ගෙන එය ඉදිරියේ පහත රූපයේ පරිදි ස්ථාන 4ක පහත රූපයේ පරිදි ස්ථාන 4ක දැල්ලූ ඉටිපන්දමක් තබා සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ වගුවක සටහන් කරනු ලැබේ. සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ වගුවක සටහන් කරනු ලැබේ. මේක අඳ ගන්න ඉස්සෙල්ලා මේ A B C D ස්ථාන 4 ලකුණු කරගෙන මේක කමන්නේ මේ F2යි F ලකුණු කරගන්න. ඒකත් ඒ විදිහට ලකුණු කරගෙන A B C D ස්ථාන 4 ලකුණු කරගන්න. මේක ලකුණු කරගෙන ඉවරලා ඔයගොල්ලෝ වගුව ඇඳලා යටින් ලියන්න මේ අර වගුව පුරවගත්තු ටික එම්මම ලියන්න. වගුවත් පිරෙව්.
සර් රූපේ ඇඳ අපි ඔය ඔතන තියෙන සර් වගුවත් අඳින්න ඕනද? වගුව ඇඳලා වගුව සම්පූර්ණ කරන්න දැන් පුරවගත්තනේ. රූපය ඇඳා ඊට යටින් වගුව සම්පූර්ණ කරන්න. වගුගත කරනු ලැබේ කියලා ලියාගත්තනේ. ඒක නිසා වගුව සම්පූර්ණ කරන්න. සර් මොකද C කියන තැන C ට උඩින් තියෙන්නේ මොකද්ද සර්? 2F කියලා තියෙන්නේ. නාභිය වගේ දෙගුණයක් දුර කියන එක. සර් ලියලා ඉවරයි. අනිත් පැත්ත ඉවරද? ඔව්. හරිද? හරි සර්. හරිද කවුරුත්? තව ලියන අය ඉන්නවද? සර් එතනම වගුවත් අඳින්න ඕනද? ඔය මේ රූපේ ලිව්ව ඇඳා ඊට යටින් වගුව ඇඳලා අර මම දැන් අපි ක්‍රියාකාරකමේදී කිව්වනේ පැන්සලෙන් පොතේ ලකුණු කරගන්න කියලා. වගුවේ අන්න ඒ ටික පුරවන්න වගුව. හරිද? ඒ විදිහට පුරවන්න තියන්න. හරි වෙලාව ඇතිනේ. ඊට පස්සේ උතන යටින් ලියා ගන්න. ඉහත නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ ඉහත නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ ඉහත නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ ඔබට මොකද ඉහත නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ දැන් වගුව ඇඳා ඒක සම්පූර්ණ කරා ඊට පස්සේ යටින් ගියා ගන්න ඉහත නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ අවතල දර්පණයක් ඉදිරියේ
අවතල දර්පණයක් ඉදිරියේ වස්තුව තබන ස්ථානය අනුව සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය වෙනස් වන බවයි. වස්තුව තබන ස්ථානය අනුව සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය වෙනස් වන බවයි. සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය වෙනස් වන බවයි. හරිද? ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න අවතල දර්පණ භාවිතා වන අවස්ථා කියලා. අවතල දර්පණ භාවිතා වන අවස්ථා. හරි පුතේ කියන්න බලන්න ඉක්මනට අවතල දර්පණ භාවිතා වන අවස්ථා. ඕගොල්ලෝ දැකලා තියෙන අවතල දර්පණ භාවිතා වෙන අවස්ථා කියන මට ඉස්සෙල්ලා. කොහේදී හරි දැකලා තියෙනවා. දන්ත වෛද්‍යවරු රෝගීන්ගේ දත් පරීක්ෂා කරන විට රැවුල කැපීමේදී මුහුණ බැලීම සඳහා මේක හදාමතට ආලෝකය යොමු සාධාරණ කණ්ණාඩි ලෙස පරාවර්ත දුරේක්ෂවල සූර්ය උදුන් සකස් කරගෙන ඕගොල්ලෝ උතරින් දැකලා තියෙන දෙයක් තමයි දත් දොස්තරලා දත් පරීක්ෂා කරනකොට දැකලා තියෙන හැන්දක් වගේ දර්පණයක් කෙළවරේ තියෙන හැන්දක් වගේ අතින් අල්ලන්න මිටක් තියෙන කොටසක් අපේ කට ඇතුළට දාලා පරීක්ෂා කරනවා. ඒ තියෙන්නේ අවතල දර්පණයක්. එතකොට දැන් සාමාන්‍යයෙන් උඩු ඇන්දේ තියෙන දත්වල කුහර එහෙම බලන්න ගියාම දොස්තරට අමාරු නිසා හා පේන ප්‍රමාණය කුඩා නිසා ඒගොල්ලෝ කරන්නේ අවතල දර්පණයක් යොදා ගන්නවා. ඒක නිකන් අර කට ඇතුළට දාන්න පුළුවන් විදියට අර බුරුසුවේ හැඩයට නමලා මෙහෙම තියෙන හැන්දක් වගේ මිටක් තියෙන ඔය දර්පණයක් තමයි තියෙන්නේ. මේ මිටෙන් අල්ලගෙන දර්පණය කට ඇතුළට දාලා ටෝච් එකක් වගේ ආලෝකය නැත්නම් උඩ තියෙනනේ ලයිට් එකක් අර ඒකේ ඩෙන්සල් බෙඩ් එකක උඩ තියෙනවනේ ලයිට් එක. ඒ ලයිට් එක අපේ කට පැත්තට එල්ල කරලා බැලුවම ඒගොල්ලන්ට විශාල වෙලා පේනවා. ඒකට පැහැදිලිව දත්වල කුහර සිදුරු ඒවා තියෙන හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔන්න එකක් තමයි දන්ත වෛද්‍යවරුන් දත් පරීක්ෂා කරන්න භාවිතා කරනවා අවතල දර්පණ. තව එකක් රැවුල කැපීමේදී මුහුණ රැවුල කැපීමට. හැබැයි අපි ගෙවල් වල මෙහෙ නම් එච්චරම අවතල දර්පණ භාවිතා කරන්නේ නැහැ රැවුල කපන්න. මොකද අපි ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල දැකලා තියෙනවා අපි ඕගොල්ලෝගේ තාත්තලා නැත්නම් වැඩි හිටි පිරිමි අය රැවුල කපද්දි භාවිතා කරන්නේ තල දර්පණ. සාමාන්‍යයෙන් මෙහෙ. නමුත් අවතල දර්පණයක් භාවිතා කරනකොට ලැබෙන වාසිය මොකද්ද? කියන්න බලන්න රැවුල කපීමේදී අවතල දර්පණයක් භාවිතා කරාම ලැබෙන වාසිය. දැන් ඕගොල්ලෝගේ පොතේ රූපයක් තියෙනවා නේද රැවුල කපන අවස්ථාව. දර්පණයෙන් පේන්නේ මොකද්ද? ඔය රැවුල කපන මිනිස්සයාගේ දර්පණයෙන් පේන්නේ මොකද්ද? සම්පූර්ණ මුහුණම පේනවද? කටාවට ප්‍රදේශ. කුඩා ප්‍රදේශයක් විශාල වෙලා පේනවා. එතකොට අපිට දැන් රැවුල කපනකොට දැන් සමහර වෙලාවට දැන් ඔය රැවුල කපපුවා නිකන් කලබලයට හරියට ආලෝකය වැටෙන්නේ නැති තැනකින් රැවුල කපලා අවිල්ල හිටියොත් අපි දැකලා තියෙනවනේ තනින් දැන් මූණේ සමහර තැන්වල ඉතුරු වෙලා. හරිද? රැවුල් ගස් ඉතුරු වෙලා. එතකොට කැතයිනේ අපිලි වෙලායි. එතකොට එහෙම නැතුව පිරිසිදුවට හරියටම රැවුල කපන්න පුළුවන් මේකේ. මොකද හේතුව කුඩා ප්‍රමාණයක විශාල වෙලා පේනකොට ඒ ප්‍රදේශයේ රැවුල කැපුන්නේ නැත්තම් හරිද මොනවා හරි ඉතුරු වෙලා තියෙනම් ඒ ඔක්කොම ටික පැහැදිලිව පේනවා. හරිද? එහෙනම් ඔන්න පැහැදිලිව බලා ගන්න ඕන නිසා සමහර අය අවතල දර්පණ භාවිතා කරනව රැවුල කැපීමේදී. ඒතර මොහොනේ තියෙන සියලුම කොටස් පැහැදිලිව අපිට හැබැයි ලොකු ප්‍රදේශයක් පේන්නේ නැහැ. කුඩා ප්‍රදේශයක් විශාල වෙලා පේනවා. ඊළඟට පරාවර්තක දුරේක්ෂ. ඔය දුරේක්ෂ වර්ග තියෙනවා. දුරේක්ෂයක් කියන්නේ ඈත අභ්‍යවකාශයේ තියෙන දේවල්, ඒ කියන්නේ අපි පොළවේ තියෙන දේවල් නෙවෙයි. පොළවේ ඈත තියෙන දේවල් බලන්න භාවිතා කරන්නේ දෙනෙතිය.
අර මෙහෙම ඇස් දෙකෙන් බලන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන මෙහෙම තියලා බලන්නේ. ඒකට කියන්නේ දෙනතිය. අභ්‍යවකාශයේ අහසේ තියෙන දේවල් බලන්න ගොඩක් කරාට භාවිතා කරන දුරේක්ෂ. ඒ වගේ එක දුරේක්ෂයක් තමයි පරාවර්තක දුරේක්ෂ. මම පොඩ්ඩක් කියන පරාවර්තක දුරේක්ෂයක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. Nowadays, astronomical observations are carried out using මෙන්න මේ තියෙන පරාවර්තක දුරේක්ෂයක්. reflecting rather than refracting telescope. In a reflecting telescope, මෙන්න මේ තියෙන අවතල දර්පණයක්. ඕගොල්ලන්ට පේනවද? the piece is a concave parabolic mirror with a long focal length, Median. and the eyepieces, just as in a refracting telescope, a lens with a short focal length. මේ තියෙන අවතල දර්පණය මේ The rays propagating from a distant ආලෝක object කිරණ එක are තැනකට එකතු වෙන බලන්න වෙන reflected වැඩේ. in the primary mirror and are then directed sideways by a small plane. දැක්කද? ආලෝකය දැන් අර ඈත තරුවල ඉඳලා එන අහසේ ඈත ඉඳලා එන ආලෝකය මේ අවතල දර්පණයෙන් එක තැනකට එකතු කරනවා. ඒ ආලෝකය ඊට පස්සේ තල දර්පණයක් කරහා කාච හරහා යොමු කරනවා ඇහැට. අන්න එහෙමයි මෙතන ප්‍රතිබිම්බය හදන්නේ. ඒක නිසා තමයි මේවට කියන්නේ පරාවර්තක දුරේක්ෂ කියලා. Mirror to the eyepiece lens. This type of telescope is called a Newtonian telescope. හරි දැක්කනේ වෙන වැඩේ. ඈත සූර්යාගෙන් එහෙම නැත්නම් තරුවකින් වෙනත් ග්‍රහලෝකයකින් එන ආලෝකය මේ අවතල දර්පණේ වැදිලා එක තැනකට එකතු වෙනවා. අර නාභියට එකතු වෙනවා. ඒතකොට එතන තියෙන තල දර්පණයක්. ඒ තල දර්පණයෙන් ආලෝකය ඉහළට යොමු කළා. ඒක ඇස හරහා ගියාම අපිට බලා ගන්න පුළුවන් ඒ ග්‍රහලෝකය මොකද්ද, තරුව මොකද්ද, නැත්නම් ඈත මන්දාකිනියක්ද, ඒ වගේ මොකද්ද කියලා හොයා ගන්න පුළුවන්. හරි. ඔන්න ඕකට තමයි කියන්නේ මේ පරාවර්තක දුරේක්ෂයක් කියලා. හරිද? පරාවර්තක දුරේක්ෂවල. ඊළාට සූර්ය උඳුන් සකස් කරගන්න. ඒක නම් ඕගොල්ලෝ දන්නවා සූර්ය උඳුනක් හදද්දී අපි ගන්නේ අවතල දර්පණයක්. අවතල හැඩැති පෘෂ්ඨයක්. ඒකට ආලෝකය වැටෙනකොට එක තැනකට එකතු වෙනවා. එකතු වෙන තැන තමයි තියන්නේ අපි ආහාර පිසින බඳුන. හරිද? සූර්ය උඳුන්. ඊළාට අන්වීක්ෂවල කදාව මතට ආලෝකය යොමු කිරීම. ඒක ඊළඟ පාඩමේදී අපි කතා කරමු. ඊළඟ පාඩමෙන් මම ඕගොල්ලන්ට අන්වීක්ෂයක් පෙන්නලා පාඩම කරන්නම්. එතකොට බලා ගන්න පුළුවන් මේ අවතල දර්පණ භාවිතා කරන අවස්ථා. හරි. එවනම් ලියන්න බලන්න ওই ටික ඉක්මනට. අපි පාඩම ඉවර කරන්න ඕන. ලියන්න ඉක්මනට ওই ටික. පළවෙනි එක තමයි රැවුල කැපීමේදී මුහුණ බැලීමට. දෙවෙනි එක දන්ත වෛද්‍යවරුන් දත් පරීක්ෂා කිරීමට. තුන්වෙනි එක පරාවර්තක දුරේක්ෂවල ඊළඟ සූර්ය උඳුන් සකස් කිරීමට. අන්වීක්ෂවල කදාව මතට ආලෝකය යොමු කිරීමට. right ඉක්මනට ලියන්න බලන්න ওই ටික. දැන් එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න උත්තල දර්පණය. දැන් අපි අවතල දර්පණ වලින් පස්සේ කතා කරන්නේ උත්තල දර්පණය. උත්තල දර්පණය අරගෙන ඉවර වෙලා උත්තල දර්පණය ඉදිරියේ මෙන්න මේ විදියට අඩි රූලක් තියලා ස්ථාන තුනක පිටම A ස්ථානයේ B ස්ථානයේ C ස්ථානයේ දැල්වෙන ඉටිපන්දමක් මෙහෙම තියෙනවා. මේ දැල්වෙන ඉටිපන්දම තමයි වස්තුව. ඒක මතක තියාගන්න. වස්තුවක් තියෙනවා. තියලා ඉවර වෙලා දර්පණයෙන් පේන විදිහ අපි බලලා ඉවර වෙලා ඒ ප්‍රතිබිම්බයේ ලක්ෂණ වගුගත කරනවා. එතකොට අපිට මේ විදිහට වගුවක් ලැබෙනවා. ඒක තමයි දැන් අපි ලියාගත්තේ. එතකොට මේ වගුවේ තියෙන මෙහෙම ස්ථානය උඩුකුරු යටිකුරු බව උඩුකුරු හෝ එහෙම නැත්නම් යටිකුරු බව ප්‍රතිබිම්බයේ ප්‍රමාණය තිරයකට ගත නොහැකි බව තිරයකට ගත හැකි නොහැකි බව.
තොර ස්ථාන තුනයි A B C. මේ මොන ස්ථානයේ තියුවත් A වල තියුවත් B වල තියුවත් C වල තියුවත් වස්තුව මොකද්ද වෙලා තියෙන්නේ? හැදෙන ප්‍රතිබිම්බය උඩුකුරුයි. මෙන්න මෙහි පොඩියට කණ්ණාඩිය ඇතුලේ හැදෙන්නේ පොඩියට. එහෙනම් මෙතනත් උඩුකුරුයි මෙතනත් උඩුකුරුයි. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවට වඩා කුඩා. කොහේ තියුවත් කුඩායි. තිරයකට ගැනීම නොහැකි. කොහේ තියුවත් තිරයකට ගත නොහැකි. ඔන්න ඉතින් අපිට වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. හරිද? උඩුකුරු වස්තුවට වඩා කුඩා තිරයකට ගත නොහැකි. තිරයකට ගත නොහැකි නම් පුතේ කියන නම තමයි අතාර්කික. අතාර්කික වස්තුවට වඩා කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් තමයි කොහේ තියුවත් මෙතන තියුවත් මෙතන තියුවත් මෙතන තියුවත් තව ඈතින් තියුවත් කොහේ තියුවත් පේන්නේ මේ විදියට. හරිනේ? එහෙනම් ඔක තමයි ක්‍රියාකාරකම් දෙක. හරිද? අවතල දර්පණයක් ඉදිරියේ තියුවන් වෙනස් වෙනවා. උත්තල දර්පණයක් ඉදලා කොහේ තියුවත් වෙනස් වෙන්නේ නැහැ. සර් ඕක උඩුකුරු යටි කුරුද සර් මට හරියට ඇහුන්නේ නැහැ. උඩුකුරුයි පුතේ උඩුකුරුයි. හරිද? දැන් ඕගොල්ලෝ සයිඩ් කණ්ණාඩියෙන් මූණ බැලුවම පේන්නේ කොහොමද? උඩයට මාරු වෙලාද? නෑ උඩුකුරු වේද. උඩුකුරුයි. හැමතිස්සෙම උඩුකුරුයි. කොහේ තියුවත් ඈත ගොඩක් ඈත තියුවත් උඩුකුරු වෙනසක් තියෙන්නේ. ළඟින් තියුවන් ටිකක් ලොකු වෙලා පේනවා. ඈතට යන්න. අර පේන ප්‍රමාණය තව මොකක් වෙනවද? උඩා වෙන. ඒක විතරයි. හරිද? ඒක විතරයි වෙනස. නැත්තම් හැමතිස්සෙම උඩුකුරු වස්තුවට වඩා කුඩා තිරයකට ගන්න බෑ. කණ්ණාඩිය ඇතුලේ ඇති. හරි. ඔතන යටින් ලියා ගන්න මෙහෙම. ඉහත ක්‍රියාකාරකමින් පැහැදිලි වන්නේ ඉහත ක්‍රියාකාරකමින් පැහැදිලි වන්නේ ඉහත ක්‍රියාකාරකමින් පැහැදිලි වන්නේ උත්තල දර්පණයක් ඉදිරියේ උත්තල දර්පණයක් ඉදිරියේ තැබූ වස්තුවක උත්තල දර්පණයක් ඉදිරියේ තැබූ වස්තුවක මුලින්දන් කියන්න පුළුවන්ද? ඉහත ක්‍රියාකාරකමෙන් පැහැදිලි වන්නේ ඉහත ක්‍රියාකාරකමෙන් පැහැදිලි වන්නේ උත්තල දර්පණයක් ඉදිරියේ තැබූ වස්තුවක සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය උත්තල දර්පණයක් ඉදිරියේ තැබූ වස්තුවක සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය වස්තුව තබන ස්ථානය අනුව වෙනස් නොවන බවයි. වස්තුව තබන ස්ථානය අනුව වෙනස් නොවන බවයි. සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය වස්තුව තබන ස්ථානය අනුව වෙනස් නොවන බවයි. වෙනස් නොවන බවයි. හරිද? එතකොට හොඳට මතක තියාගන්න. දැන් ගොඩක් වෙලාවට පුතේ ඔයගොල්ලන්ට උත්තර දර්පණ හොයාගන්න පුළුවන්. ගෙදර ඕන තරම් මේ කොහේ හරි තැනකින් හොයාගන්න පුළුවන්. අපි ඕන තරම් උත්තර දර්පණ දැකලා තියෙනවා. ඒක නිසා උත්තර දර්පණයක් ඉදිරියේ තියුවන් ඒක මතක් කරගන්න. හැමතිස්සෙම වාහනයක සයිඩ් කණ්ණාඩියක් මතක තියාගන්න. එතකොට උත්තරේ ලියන්න පුළුවන්. උඩුකුරු, කුඩා, අතාර්කික. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. හරිද? කොහේ තියුවත් එහෙමයි. හරි. කියන්න බලන්න එදිනෙදා ජීවිතයේදී උත්තර දර්පණ ප්‍රයෝජනයට ගන්න අවස්ථා. දැන් එකක් අපි දැන් කතා කරානේ. එකක් තමයි වාහනයක මොකක් සඳහාද? වාහනයක පැති කණ්ණාඩි. එහෙම නැත්නම් අපි කියන සයිඩ් කණ්ණාඩි
වෙන අවස්ථා කියන්න බලන්න. උත්තර දර්පණ භාවිතා කරන අවස්ථා. එදිනදා ජීවිතේදී ඕගොල්ලෝ කොහේදී හරි දැකලා තියෙද උත්තර දර්පණ? වෙන ඔය ලොකු වංගුවක් ළඟදී එහෙම ඕ කියන්න බලන්න ඕගොල්ලෝ දැකලා තියෙන තැනක් ඒ වගේ වංගු තියෙන තැන් වල සවි කරපු උත්තර දර්පණ තියෙන තැන්. අකුරැස්සේ ගාලු මේ ගාල්ල විකල්ප මාර්ගය කියලා එකක් තියෙනවා. ඒකට හැරෙනකොටම තියෙනවා සර්. ගාල්ල විකල්ප මාර්ගය කියලා තියෙන හැරෙනකොට. තව ගාල්ලේ අමාරි එක ගාව තියෙනවා දෙකක්. ගාල්ලේ අමාරික ගාව මහ විශාල එකක් තියෙනවානේ. පාරයිනේ නේ. දහාට වංගුවේ තියෙනවා. කොළඹ පාරේනේ අමාරික ගාව තියෙනවා. ඊළාට දහාට වංගුවේ තියෙනවා. 18 වංගුවේ යනකොට වහියංගනේ මේ පැත්තේ. එතකොට 18 වංගුවේ තියෙනවා ඔය අනිත් පැත්තෙන් එන වාහන බලා ගන්න මේ පැත්තේ වංගුවේ අංශක 90ක විතර කෝණයකින් නැමෙන නිසා අංශක 90ටත් වැඩිනේ එතන. එතකොට එහා පැත්තේ එන වාහන පේන්නේ නැති නිසා බලා ගන්න. තව ඔය මේ තියෙනවා පාරවල් ළඟ රේල් පාරවල් ළඟ සවි කරලා තියෙනවා මේ දුම්රිය එනවද නැද්ද කියලා හොයාගන්න. ගොඩක් වෙලාවට පුතේ මෙහෙම. දැන් ප්‍රධාන පාර මෙහෙම තියෙනවා. හරිද? ප්‍රධාන පාර මෙහෙම තියෙනවා. මේ වගේ අතුරු පාරක් එනවා මෙහෙම. කොහොමද තියෙනවා කියලා හිතන්නකෝ. ප්‍රධාන පාර මෙහෙම තියෙනවා. වංගුවකුත් එක්ක අතුරු පාර වංගුව මැදින් ඔහොම සම්බන්ධ වෙලා මේ පැත්තට යනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ තැන්වල ගොඩක් වෙලාවට උත්තර දර්පණ සවි කරලා තියෙනවා. මොකද හේතුව මෙහෙන් එන වාහනය මෙහෙන් මේ පැත්තට දානකොට හැප්පෙන්න තියෙන හැකියාව වැඩි. ඒ කියන්නේ වංගුවත් එක්ක හැප්පීමේ හැකියාව වැඩියි. පේන්නේ නැහනේ. ඒක නිසා මේ දර්පණ වලින් මේ පැත්තේ හරි මේ පැත්තේ හරි නැත්නම් මේ පැත්තේ හරි මේ පැත්තේ හරි තැන් හතරෙන් දෙකක දර්පණ සම්බන්ධ කරලා තියෙනවා. මේ පැත්තෙන් යන අයට මෙහෙන් එන වාහන බලා ගන්න. ඊට පස්සේ මේ පැත්තෙන් එන අයට මේ දෙපැත්තෙන් එන වාහන බලා ගන්න සවි කරලා තියෙනවා උත්තර දර්පණ. එහෙම නැත්නම් අර මේ වගේ ලොකු වංගුවක් තියෙන පාරක මෙන්න මේ හරියේ උත්තර දර්පණය සවි කරලා තියෙනවා. එතන මෙහෙන් එන කෙනාට හරි මෙහෙන් එන කෙනාට හරි අනිත් ඊට විරුද්ධ පැත්තෙන් එන වාහනේ බලා ගන්න පුළුවන්. හරි. තව ඕගොල්ලෝ දැකලා තියෙද කඩවල් වල මේ වගේ මහ විශාල උත්තර දර්පණ සවි කරලා තියෙනවා. ඉස්සර කාලේ CCTV තිබුණේ නැහනේ. දැන් නම් ඉතින් CCTV තියෙන නිසා කවුරු හරි කඩේකට ගිහිල්ලා හොරකමක් කළා නැත්නම් කඩේ තියෙන බඩු හොරකම් කරන්න හැදුවොත් තක්කාලා ඒක සතහන් වෙනවා CCTV කැමරාවේ. ඉස්සර කාලේ ඒව තිබුණ නැති නිසා ගොඩක් වෙලාවට දැන් අපි හිතමු කඩේ විශාල කඩයක් මෙහෙම ඈතට තියෙනවා. කඩේ එක කෙළවරක ඉන්නෝ මේ මුදල් ගන්න කෙනා. මුදල් අය කැමි. හරිද? ඒ කියන්නේ අන්තිමට එතනින් තමයි බිල ගෙවලා යන්න තියෙන්නේ. අන්න එතන එයාගේ හිසට උඩින් එයාට පේන විදියට කඩේ පැත්තට හරවලා ලොකු උත්තර දර්පණයක් සවි කරලා තියෙනවා. එතකොට එයා නිකන් ඉන්න ගමන් ඒ කියන්නේ මේ කඩේ මිනිස්සු දැන් බඩු තෝරනකොට එයාට බලන්න පුළුවන් අර උත්තර දර්පණය දිහා. බැලුවම එයාට පේන කඩේ ඇතුලේ මොනවද වෙන්නේ කියන එක. අද ඉස්සර කාලේ එහෙම තිබුණා. තාමත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම මේ පහුගිය දවසේ දැක්ක අර ගාල්ලේ කොටුවේ කඩේ තියෙනවනේ. ගාල්ලේ කොටුවේ කඩේ ඇතුලේ ලොකු උත්තර දර්පණයක් සවි කරලා තියෙනවා. හරි? ඒකෙන් ඒක නම් මම දන්නේ නැහැ මොකට සවි කළද කියලා. මේ විකුණන්න තියෙන එකක්ද නැත්නම් ඒක මේ බලන්න සවි කළද කියලා. මහ විශාල උත්තර දර්පණයක් තියෙන කොහොම හරි. ඒකෙන් කඩේ ඇතුලේ ඔක්කොම වගේ පොඩියට පේනවා. විශාල ප්‍රදේශයක් කුඩාවට පෙනීම. දැන් ඕගොල්ලෝගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි වාහනයක පැති කණ්ණාඩි සඳහා උත්තර දර්පණ යොදා ගන්න? මොකක්ද හේතුව? කුඩා විශාල ප්‍රදේශයක් කුඩා කරපෙන්නේ. අන්න හරි. විශාල ප්‍රදේශයක් කුඩාවට පෙනීම. දැන් වාහනයක සයිඩ් කණ්ණාඩියකින් කුඩා ප්‍රදේශයක් පෙනුනොත් අනතුරු ඇතිවීමේ හැකියාව වැඩි. එතකොට අනිත් ටික පේන්නේ නැහනේ. ඒ වේගෙන් එන වාහනයක් වෙන පැත්තකින් ඇවිල්ලා දැම්මොත් හැප්පෙන්න පුළුවන්. එතකොට විශාල ප්‍රදේශයක් කුඩාවට පෙනෙනකොට එතකොට ප්‍රදේශය විශාල නිසා අපිට වාහනයක් අපේ පැත්තට එනවා නම් කවුරු හරි පාර පයින්නවා නම් අපිට පිටිපස්සෙන් මොනවා හරි දෙයක් වෙනවා නම් අපිට වෙන පැත්තකට වාහනේ හරව ගන්න හරි නැත්තම් නවත්ත ගන්න හරි පුළුවන්. එතකොට ඒක නිසා විශාල ප්‍රදේශයක් දැක ගන්න පුළුවන් නිසා තමයි උත්තර දර්පණ භාවිත කරන්නේ. තල දර්පණයක් සම්බන්ධ කරන්න තිබුණානේ. සයිඩ් කණ්ණාඩියට. එහෙම වුණා නම් පේන්නේ පොඩි ප්‍රදේශයක්. එතකොට පටුයි. පේන ප්‍රදේශයේ පටුයි. එතකොට අනතුරු ඇතිවීමේ හැකියාව වැඩි. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න උත්තර දර්පණ ඇයිද කියලා අහුවොත්
වාහනයක පැති කණ්ණාඩි සඳහා භාවිතා කරන්න හේතුව තමයි කුඩා ප්‍රදේශයක් විශාල ප්‍රදේශයක් කුඩාවට පෙනීම. විශාල ප්‍රදේශයක් කුඩාවට පෙනෙන නිසා. right. වෙන මොනවයි උත්තර දර්පණ භාවිතා වන අවස්ථා? වෙන මොනවා හරි මතකද ඔයගොල්ලන්ට? දැන් ඔයගොල්ලෝ දෙකක් කිව්ව. දෙකක් නෙවෙයි තුනක් කිව්වා. එකක් තමයි මොකද්ද? පළවෙනි එක ඔයගොල්ලෝ කිව්වා වාහනයක වාහනවල පැති කණ්ණාඩිය. ඊළඟ එක කිව්වා මොකද්ද? වංගු සහිත අනතුරු සහිත පාරවල් වල එවැනි වංගු වල ඊට විරුද්ධ පැත්තෙන් එන වාහනය දැක ගැනීමට. ඊළඟට කිව්වා කඩවල් වල ආරක්ෂාවට නැත්නම් වෙළඳ සැලක ආරක්ෂාව සඳහා. තව උත්තර දර්පණ සවි කරපු තව අවස්ථා කියන්න බලන්න. මූණ බලන කණ්ණාඩි වල නෑ පුතේ මූණ බලන කණ්ණාඩි වලට උත්තර දර්පණ ගත්තම් වැඩේ අමාරුයි. ඇයි අමාරු? එතකොට පේන්නේ පොඩියටනේ. එතකොට ලස්සනට පේන්නේ නැහැ. මූණ පේන්නේ පොඩියට. හරිද? පොඩියට පේනකොට අපිට ලස්සන يعني මූණ ලස්සන කරගන්න පවුඩර් දාන්න ඊට පස්සේ ක්‍රීම් ගන්න වැඩේ අමාරුයි. එක්ක ලොකු වෙලා පේන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන ගන්නවත් පේන්න ඕන අඩු ගන්න. ඒක නිසා මූණ බලන කණ්ණාඩි විදිහට භාවිතා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. තව ඉස්සර තිබුණා ඔය ලංගම බස්වල හරිද? ලංගම බස්වල ඔය ඉස්සර කාලේ බස්වල ගියාම අපිට මතකයි තාම බස්වල ගියපු නිසා ලංගම බස්වල ඩ්‍රයිවර්ගේ සීට් එකට උඩින් උත්තර දර්පණයක්. ඒ කියන්නේ බස් එකේ ඩ්‍රයිවර් ඉන්නේ. බස් එක බස් රියදුරාගේ හිසට උඩින් බස් එක ඉස්සරහින් මේ බස් එක පැත්තට මෙහෙම උත්තර දර්පණයක් තියෙනවා. ඒ උත්තර දර්පණයෙන් පේන මුළු බස් එකම ඇතුළ. දැන් නම් ගොඩක් වෙලාවට මේ තියෙන සාමාන්‍ය නිකන් තල දර්පණයක් උත්තර දර්පණයකුත් සයිඩ් එකෙන් තියෙනවා. ඒතකොට එයාට බලා ගන්න පුළුවන් බස් එකේ මිනිස්සු මේ කොහොමද ලෝඩ් එක වැඩිද බස් එකේ මිනිස්සු ඉර වෙලාද කඩ වෙලාද එහෙම බලා ගන්න දර්පණයක් සවි කරලා තිබුණා. ඒතකොට ඔය සමහර බස් වල තාමත් ඕක දැක ගන්න පුළුවන් උත්තර දර්පණ. එහෙම නැත්නම් ඔය සමහර වාහනවල දැන් මෙන්න මෙහෙම තැනක මම ඒක ඇඳලා පෙන්නන්න නැත්නම් ඔයගොල්ලෝ කිව්වට ඒක තේරෙන්නේ නැහැ. හරිද? ඔය දිග කාර් තියෙනෝනේ. දිග කාර් කිව්වේ මොනවයි? ලිමෝසින් නෑ එහෙම නෙමෙයි. මෙන්න මෙහෙම. මේ තමයි කාර් එකේ මෙන්න මෙහෙම කාර් තිබුණානේ. දැන් මෙතන තමයි මිනිස්සයා ඉන්නේ. හරිද? මෙන්න මේ වගේ කාර් වල මෙන්න මේ වගේ තැන්වල මෙන්න මෙහෙම උත්තර දර්පණ දෙකක් හරි කරලා තියෙනවා. මොකටද සවි කරලා තියෙන්නේ? කාර් එකේ ඉස්සරහා මෙන්න මේ වගේ තැන්වල ඔය දිග කාර් වල ඒ කියන්නේ ඉස්සරහට දිග කාර් වල කෙළවරේ දෙපැත්තේ උත්තර දර්පණ සවි කරලා තියෙනවා. එතකොට ඩ්‍රයිවර්ට දැන් ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ගේ පැත්තේ තමයි තියෙන්නේ ඒක. මේ පැත්තට වඩා ඩ්‍රයිවර්ගේ පැත්තේ. ඒකෙන් බැලුවම මොකද්ද තියෙන වාසිය? දැන් මෙහෙම මේ පල්ලෙහාට පේන විදිහට දැන් මෙයා මෙහෙම බැලුවම මේක දිහා මෙන්න මේම පල්ලෙහා පැත්ත පේන විදිහට තමයි උත්තර දර්පණය සවි කරලා තියෙන්නේ. මොකටද තියෙන්නේ? එහෙම දර්පණ. තරහ සතෙක් එහෙම ඉන්නවා. සතෙක් නෙමෙයි ගොඩක් වෙලාවට පුතේ දැන් වාහනේ කාඩුවක් ගාව තියෙනවා නම්. හරිද? එහෙම නැත්නම් ගල් ගොඩක් ගාව තියෙනවා නම්. දැන් අපි හරවනකොට ඉස්සරහා පේන්නේ නැහැ. දැන් ඒ වාහනේ දිගයිනේ. වාහනේ දිග නිසා ඉස්සරහා පේන්නේ නැහැ. එතකොට එයාට ඉස්සරහා බලන්න ගත්තු එක ක්‍රමයක් තමයි මෙන්න මේ වගේ උත්තර දර්පණයක් සවි කරලා තියෙනවා. ඒකෙන් බැලුවම පේන වාහනේ ගලේ වදිනවද? කාණුවට වැටෙනවද? කියන එක හොයා ගන්න පුළුවන්. අන්න ඒකට සවි කරලා තියෙන ඔය දිග කාර් වල නිකන් දැන් අර මෙහෙම කාර් වල නෙමෙයි දැන් මෙහෙම වාහන තියෙනවනේ දැන්. ඔයගේ පොඩි දැන් මේ වගේ එකක මෙතන උත්තර දර්පණයක් වුණා ඒක ඉස්සරහා පේනවා. ටිකක් අර ඉස්සර කාලේ ගොඩක් වෙලාවට ඉස්සර කාලේ තිබුණ මේ වගේ දිග වාහන. හරිද? අන්න ඒ වගේ මොඩල් වල ඉස්සරහින් උත්තර දර්පණ සවි කරලා තියෙනවා. හරිද? ඒකත් උදාහරණයකට ගන්න පුළුවන්.
ඒ කියන්නේ අමතර දැන් සයිඩ් කණ්ණාඩි දෙක මෙතන තියෙනවා. මෙහෙම දෙපැත්තේ. වාහනේ දෙපැත්තේ සයිඩ් කණ්ණාඩි දෙක තියෙනවා. ඊට අමතරව ඉස්සරහින් තව කණ්ණාඩි දෙකක් සවි කරලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන වාහනේ ඉදිරිය බලා ගන්න ගොඩක් ඉස්සරහා බලා ගන්න අර වාහනේට අනතුරක් නොවි වාහනේ ධාවනය කරන්න ඒක භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ වගේ තව උදාහරණයක් ගන්න පුළුවන්. තව මොනවද? උත්තර දර්පණ භාවිතා කරපුවා. හරි. අපිට ඊළා එච්චර අවශ්‍ය නැහැ. තුනක් විතර මතක තියාගත්තාම ඇති. දැන් තුනක් කියන්න බලන්න එහෙනම්. උත්තර දර්පණ භාවිතා වන අවස්ථා. වාහනවල මාර්ගවල විරුද්ධ දෙසින්නන වාහන වංගු සහිත මාර්ගවල කඩවල් වෙළඳසැල නිරීක්ෂණය කිරීම තුල ආරක්ෂාව සඳහා බස් රථය තුල බස් රථයේ පිටුපස වැලීමට බස් රථයේ පිටුපස බලා ගැනීමට තව වාහනවල පැරණි කාර්වල ඉදිරිය දිග කාර්වල ඉදිරිපස කොටස් බලා ගැනීම. ගලටියක් ළඟ තිබෙන විට බලන්න. ඊළඟට තව දෙයක් කියන්න බැරුණා අර අවතල දර්පණ භාවිතා කරන අවස්ථාව. හරිද? ඉස්සර කාලේ ඕගොල්ලෝ දන්නේ නැහැ. ඉස්සර කාලේ දැන් ඔය LTT කලබල කාලේ මේ 2008 2009 2006 2007 ඔය කාලේ පුතේ ලංකාවේ හැමතැනම බෝම්බ පිපිරෙනවා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඒ දවස්වල බයයි. ඕගොල්ලෝ දන්නේ අපි සමහර දවස්වලට ඉස්කෝලේ පොත් තරං ගියේ අතේ. හරිද? අපි ඉස්කෝලේ යන කාලේ පොත් තරං ගියේ අතේ බෑග් ගෙනියන්න තහනම්. සමහර කාලෙ තිබුණා. ඇයි බෑග් ගෙනියන්න තහනම්? බෝම්බ ගෙනියාවිද කියලා. බෝම්බ ගෙනියයිද කියලා බයයි. ඒක නිසා අපි පොත් ටික අරන් යන්නේ අතේ. එහෙම කාලයක් තිබුණා. එහෙම ඒ කාලේ මේ තිබුණ හැමතැනම මේ චෙක් පොයින්ට් තිබුණා. ඒ කියන්නේ බස් එකක ගියොත් වාහනයක ගියොත් වාහනේ නවත්තනවා. නතර කරලා සම්පූර්ණයෙන් චෙක් කරනවා. ඒ චෙක් කරන තැන් වල හිටියා හමුදාවේ අය. හරිද? ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඔයගොල්ලෝ එතකොට ඉපදිලා නැතුව ඇතිනේ. ඒ කියන්නේ ඉතරම වයසක් නැතුව ඇති. ඒක නිසා ඔයගොල්ලෝට ඉතර මතකයක් නැතුව. IS එකෙත් අර වාහන යට බලනකොට ඒවත් ඒ වගේම බැලුවා. ඔව් ඒක තමයි මම දැන් කියන්න යන්නේ. ඒ චෙක් පොයින්ට් වල හමුදාවේ අය ගාව තියෙනවා මෙන්න මේ වගේ දණ්ඩකට සවි කරපු මේ වගේ දණ්ඩකට සවි කරපු දර්පණයක්. ඔය දර්පණයක් තියෙනවා. දැන් වාහනේ ඔක්කොම බස්සල මිනිස්සු ටික වාහනේ බෑග් ටිකත් අරගෙන එළියට සේරම චෙක් කරනවා. චෙක් කරලා ඉවර වෙලා වාහනේ ඇතුළටත් හමුදාවේ අය නැගලා චෙක් කරලා බලන බෝම්බ තියෙද සමහර වෙලාවට බල්ලොත් ඉන්නවා චෙක් කරන්න. හරිද? ඉඳලා ඔක්කොම බෝම්බ තියද කියලා චෙක් කරලා අන්තිමට තව හමුදාවෙක් කෙනෙක් කරන්නේ මොකද? වාහනේ යට චෙක් කරනවා. දැන් වාහනේ යට චෙක් කරනකොට රින් ගන්න අමාරුයිනේ. ඒකට හැමෝම දැන් වාහන 10ක් එනවා නම් 10 පාරක් යටට රින් ගන්න ඕනේ. ඒක අමාරු වැඩන්නේ. එතකොට අර වාහන චෙක් කරන්න යටට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අර මේ කොස්ස වගේ එකේ සවි කරපු නැත්නම් මේ මිට වගේ එකේ සවි කරපු මෙහෙම දැන් මේක ටිකක් දිගට තියෙන්නේ මේ වගේ මේ අවතල දර්පණයක් තියෙන. අවතල දර්පණය මෙහෙම දානවා ඇතුළට. දාලි වරල ඒකෙන් බලා ගන්න පුළුවන් වාහනේ ඇතුළේ. දැන් මේ හරියේ ඉන්න මනුස්සයාට මෙහෙම වාහනේ ඇතුළේ තියෙනේම මේ දර්පණයෙන් පේනවා. වාහනේ යට කොටස් තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් මොන හරි පාර්සලයක් තියලා බැඳලා තියෙද බෝම්බයක් තියලා වාහනේට බැඳලා තියෙද එහෙම හොයා ගන්න පුළුවන්. එහෙනම් ආරක්ෂක අංශවල ආරක්ෂක කටයුතු ඒ වගේ දේවල් සඳහා භාවිතා කරා අවතල දර්පණ. අවතල දර්පණය උත්තල දර්පණය දෙකම භාවිතා කරා. මොකද උත්තල දර්පණයෙන් කුඩා ප්‍රදේශය විශාල වෙලා පේනවා. අවතල දර්පණයෙන් ඒක විශාල කරලා බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට උත්තල දර්පණ තමයි භාවිතා කරන්නේ. එතකොට කුඩා ප්‍රදේශය විශාල වෙලා විශාල ප්‍රදේශයක් කුඩාවට පේන නිසා. එතකොට වාහනේ යට ඔක්කොම ටික බලා ගන්න පුළුවන් මේකේ. හරිද? ඔන්න එහෙනම් තව එකක් අපිට ලියන්න පුළුවන් මොකද්ද? ආරක්ෂක කටයුතු සඳහා. හරි. එහෙනම් ඔන්න ඔය ටික තිබුණාන් ඇති උත්තර දර්පණ භාවිතා වන අවස්ථා සඳහා. ලියා ගන්න පොඩි ප්‍රශ්නයක්. ඒක ගෙදරදී කරන්න ඕන. ලියා ගන්න උත්තර දර්පණ. උත්තර දර්පණ භාවිතා වන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. උත්තර දර්පණ භාවිතා වන අවස්ථා සඳහා උදාහරණ ලියන්න.
ඒකට රූල් 6ක් විතර ඉඩ තියලා රූල් 6ක් විතර ඉඩ තියලා මොකද පුතේ? ඒ ප්‍රශ්නය ආයෙත් කියන්න පුළුවන්ද සර්? උත්තල දර්පණ භාවිතාවන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. 4ක් විතර ලියන්නේ ඇති. උත්තල දර්පණ භාවිතාවන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න වාහනයක පැති කණ්ණාඩිය සඳහා වාහනයක පැති කණ්ණාඩිය සඳහා උත්තල දර්පණ යොදා ගැනීමට හේතුව ලියන්න. වාහනයක පැති කණ්ණාඩිය සඳහා උත්තල දර්පණ යොදා ගැනීමට හේතුව ලියන්න. සයිඩ් කණ්ණාඩියට ඇයි උත්තල දර්පණ යොදාගන්නේ කියන එක. සර් ඒ ප්‍රශ්නය ආයෙමත් කියනවද? වාහනයක පැති කණ්ණාඩිය සඳහා උත්තල දර්පණ යොදා ගැනීමට හේතුව ලියන්න. වාහනයක පැති කණ්ණාඩිය සඳහා උත්තල දර්පණ යොදා ගැනීමට හේතුව ලියන්න. ඔක දැන් පන්ති ඉවරෙච්ච ගමන් ලියන්න ඕන නැත්නම් අමතක වෙනවා. හරිද? දැම්මම මේක ලියන්න ඕන. දැන් පන්ති ඉවරයිනේ. දැන් ඕගොල්ලන්ට මේක ලියන්න පුළුවන්. හරි. දැන් ඔතනින් පුතේ ওই පාඩම අවසానයි. ඕගොල්ලන්ට තියෙනවා පොඩි වැඩක් මේ අභ්‍යාසයේ උත්තර ටිකත් ඔතනම ලියන්න ඕන. ඊට පස්සේ මම දැම්මම දාන්නම් group එකට මේ පොඩි paper එකක් ඒකත් කරලා තියන්න. ඊළඟ දවසේ මම පොඩි අන්වීක්ෂයක් අරන් ඇවිල්ලා බලමු මට ගේන්න පුළුවන් වේද කියලා මේ පොඩි අන්වීක්ෂයක් අපි අන්වීක්ෂ පාඩම දවසින් කරමු. හරිද? අන්වීක්ෂ පාඩමේ මම ඕගොල්ලන්ට ප්‍රශ්න ටිකක් දෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර ලියනකොට මේ අන්වීක්ෂ පාඩම ඉවර කරගන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් කියලා දීලා අන්වීක්ෂ පාඩම ප්‍රශ්න ටිකක් දෙනවා. එතකොට ඒකට පිළිතුරු ලිව්ව කියන්නේ අන්වීක්ෂ පාඩම මහ ලොකු පාඩම නෙවෙයි පොඩි පාඩමක්. අන්වීක්ෂකුත් ගෙනල්ලා අපි බලමු ඒ ටික. හරිද? එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට අපිට මේ පළවෙනි පොත ඉවර කර ගන්න පුළුවන්. ලබන සතිය කොහොම හරි ඉවර කරන්න උත්සාහ කරමු. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ පද්ධති පාඩම. පද්ධති පාඩමේ පොඩි කොටසක් කරාම පද්ධති එකෙන් ඒක කරාට පස්සේ දෙවෙනි වාරයට අදාළ පාඩම් ටික ඉවර වෙනවා. ඊට පස්සේ අපි වාර විභාගයකට යමු. දෙවෙනි වාර විභාගයකට. සමහර විට ජුලි මාසේ ඉස්කෝලේ පටන් ගන්නවයි කියලා කියනවා. ඕගොල්ලෝගේ නම් පටන් ගන්න එකක් නැහැ. පටන් ගත්තත් මේ මුලින්ම බොහෝ වෙලාවට 11 12 වගේ ශ්‍රේණි පටන් ගනීවි. හරිද? එන්නත් ඉඳලා දැන් ඕක කිව්වට ඉතින් එකපාරට ඕක වෙයිනේ ඈ නිවුස් වලට කිව්වා මේ 100ට අඩු ළමයින් ඉන්න පාසල් ඉක්මනට පටන් ගන්නවයි කියලා. ඒක තමයි වැඩපිළිවෙලක් යොදා ගන්න 100ට අඩු පාසල් වල ළමයි ගෙන්නන්න. ළමයි පළවෙනි අදියර විදියට. හරිද? ඉස්සෙල්ලා මේ ගුරුවරුන්ට මේ ඉන්ජෙක්ෂන් එක දීලා එහෙමම ගෙන්නන්න තමයි බලන්නේ. බලමු ඉතින් ඉස්සරහට එහෙම වුණොත් ඉස්කෝලත් tie තිබුණත් පුතේ ඕගොල්ලොන්ට අර තිබුණා වගේ දවස් පහම ඒ විදියට ගෙන්නන්නේ නැහැ. හරිද? මේ වැඩේ දැන් අර ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ඒකත් පැතිරලා යන නිසා බොහෝ දුරට ඒ කෙරෙන ටික තව ටිකක් පිළිවෙලකට ටික තමයි ඉස්කෝල වලට ගෙන්නන ඒවා හදන්නේ. ඒක නිසා තව කාලයක් ඉන්න වෙනෝ ගෙදර. හරිද? ওই විදියට තමයි වැඩේ කරගන්න වෙන්නේ මේ අවුරුද්දම. තව කාලයක් යන ඉතින් මේ අවුරුද්දම යනවා එතකොට. ඉතින් අපි පුළුවන් තරම් බලමු වැඩ ටික කොහොම හරි කරලා ඉවර කරගන්න. ඉවර කරගන්න හරියට. ඒක නිසා ප්‍රශ්න ටිකට උත්තරය තියන්න. එහෙම වුණොත් අපි ඊළඟ දවසේ අන්වීක්ෂ පාඩම ඉවර කරගන්න උත්සාහ කරමු. හරිනේ? ඊළඟට මම ඕගොල්ලන්ට දැම්මා ගෲප් එකට පොඩි මේ එකක් අර ගේම් වලට ඇබ්බැහි වෙන සීන් එකක් තියෙනවා මේ දවස්වල. ඒක කියෙව්වද? ඔව් සර් යාළුවෝ දෙන්නෙකුටත් දැම්මා. ඔය ඇත්තම සිද්ධියක් හරිද? මම ඕගොල්ලන්ට කිව්වත් දන්නේ නැහැ. ඔක මේ අපේ ඉස්කෝලේ මිස් කෙනෙක්ගේ දරුවෙකුටත් ඔය දේම වුණා. ඒක නිසා තමයි මම ඒක ෂෙයා කරේ. ඒක නිසා ඕගොල්ලෝ නම් ඔය ගේම් වලට ගහන්න එහෙම ලෑස්ති වෙන්න එපා. හරිද? ඔය free fire නේ. එද ගේම් ඔක ගාල්ල ඉස්කෝලවල පබ්ජිත් හොද නැතිලු. ඔය දෙකම ගාල්ල ඉස්කෝලවල දිගටම ඕක මේ වෙලා කොල්ලෝ
අන්තිමට එකතු වෙලා group හදාගෙන OI level වලට ගිහිල්ලා මම හිතන්නේ එක level එකකට යන්න රුපියල් 15000ක් 20000ක් වියදම් කරන්න ඕන. ඒ එච්චරට ඉතින් ළමයින්ට සල්ලි කොයින්ද? සල්ලි හොරකම් කරගෙන එහෙම කරගෙන අන්තිමට ඒ වගේ වෙලා දැන් මම උදාහරණයක් දන්න නිසා ඔක දැම්මේ. හරිද? ඒක නිසා ඒවට නම් පුරුදු වෙන්න එපා. පුළුවන් තරම් අධ්‍යාපන වැඩවලට විතරයි ෆෝන් එක. ඊට පස්සේ ඒ ෆෝන් එක පාවිච්චි කරන්න යන්න එපා. හරිද? පුළුවන් තරම් ඒ විදියට ඒ වැඩේට විතරක් යොදා ගන්න. හරිද? මේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් ජූලි මාසෙට පන්ති ගාස්තු ගෙවන කට්ටිය පන්ති ගාස්තු ගෙවලා රිසිප්ට් එකක් දාන්න. මේ ආයිත් එමුණත් අපි හම්බ වෙන්නේ ලබන සතියේ. හරිනේ? එහෙනම් කාටත් ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න තකම්. අයබෝවන් සර්. පේපර් අයබෝවන් දාන්න මේ පේපර් එක කරන්න ඒ වගේම ඔගේ අපි අයබෝවන් සර්. හරි එහෙනම් ආයුබෝවන් කාටත් ආයුබෝවන්